අපි අද කතා කරන්නේ මුදල් විශුද්ධීකරණය ගැන. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධව බැංකු නීතියේ කතා කරන මූලිකම සිද්ධාන්තයක්. සාමාන්‍යයෙන් හැමදාම ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා මේ දෙකෙන්. ඒක අනිවාර්යයෙන්ම ඒ නිසා මේකෙන් ඔබට කියන්නේ සාමාන්‍ය ලකුණු 20න් 15කට වැඩියෙන් ගන්න පුළුවන්. මොකද 53ක් තියෙන්නේ. ඒ 53 තියෙන ප්‍රතිපාදන ටික මතක තියාගත්තා නම් අනිවාර්යෙන් ලකුණු 20ක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අතාරින්න එපා. සාමාන්‍යයෙන් හැමදාම අනිවාර්ය ප්‍රශ්නයක් එන මාතෘකාවක්. ඒ නිසා මේක ඔබට පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන්. මොකද හැමදාම වගේ එකම ප්‍රශ්න ටික තමයි එන්නේ. මොකද මේ පාඩම ගොඩක් සංකීර්ණ නැහැ. ගොඩක් සරල. ඒ කියන්නේ එකම දෙයක් තමයි ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඒ වගේම මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඒ වගේම ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් බැංකු කොහොමද ඒක වළක්වීමට කටයුතු කරන්නේ? ඒ සඳහා මොනවද ලංකාවේ දැනට තියෙන නීතිය? ඒ නීතිය බැංකුව ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක ප්‍රායෝගිකව අපි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමටත් ත්‍රස්තවාදී මූල්‍යකරණය නැවැත්වීමටත් කළ යුත්තේ මොකක්ද කියන එක තමයි මෙතෙන්දී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට අපි පළවෙනියෙන් බලමු මුදල් විශුද්ධීකරණය. ඒ කියන්නේ ටියුබ් නම්බර් 11. මුදල් විශුද්ධීකරණයක් කියන්නේ සාමාන්‍යයෙන් නීති විරෝධී ආකාරයට උපයන ලද මුදල් එම මුදල් ලැබුණු ආකාරය සංගවමින් නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියට එකතු කිරීම තමයි මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ. ඒතකොට මුදල් විශුද්ධීකරණය වැළැක්වීම කියන්නේ අපි නීති විරෝධී ආකාරයට ඉපැවපු මුදල් නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියට එකතු වීම වැළැක්වීම තමයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීම. එතකොට ජාත්‍යන්තරව සහ දේශීය නීති හදලා තියෙන්නේ මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා. ඒකට ඇයි මිනිස්සු මුදල් විශුද්ධීකරණය කරන්නේ? මූලික වශයෙන්ම බැලුවොත් මුදල් විශුද්ධීකරණයට මූලිකම හේතුව එහෙම නැත්නම් නීත්‍යානුකූල ආකාරයට නීති විරෝධී මුදල් ගේන්න ප්‍රධානම හේතුව තමයි තමන් ගාව නීති විරෝධී ආකාරයට ඉපැවූ මුදල් තබා ගැනීමෙන් ඒ නීති විරෝධී මුදල් ඉපැවූ නීති විරෝධී ක්‍රියාකාරකම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් අපි හිතමු නීති විරෝධී ආකාරයේ එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඉපැවපු මුදල් කියලා කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකින් ත්‍රස්තවාදී ක්‍රියාවකින් එහෙම නැත්නම් නීති විරෝධී වෙනත් ක්‍රියාවකින් ඉපැවපු මුදල් ඒ ආකාරයට තියාගෙන හිටියොත් තමන් ගාව පසු අවස්ථාවක ඔහුට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න පුළුවන් ඒ මුදල් ලිපිුවේ මේ නීති විරෝධී ක්‍රියාව තුලින් කියන එක සොයා ගැනීම තුලින්. ඒ නිසා තමයි මේ නීති විරෝධී ආකාරයට උපයන මුදල් ඉතා ඉක්මනට නීත්‍යානුකූල ක්‍රියාකාරකම් ගණයට වෙනස් කරන්නේ. එහෙම නැත්නම් නීති විරෝධී ආකාරයට ඉපයපු මුදල් අල්ලස් අරගෙන හරි මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් හරි හොයන මුදල් ඉතා ඉක්මනට නීත්‍යානුකූල ආකාරයට සොයන මුදල් සමග මිශ්‍ර කරනවා. එහෙම නැත්නම් ඒකට එකතු කරනවා. අවසාන වශයෙන් අපිට හොයාගන්න බෑ මේ මුදල් ආවේ කොයි පැත්තෙන්ද කියලා. අන්න ඒකට තමයි මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කරගෙන යන්නේ. විශේෂයෙන්ම මේ නීති විරෝධී ක්‍රියාකාරකම් කරන වංචනික පුද්ගලයෝ. ඒක නිසාම තමයි බැංකු සහ මූල්‍ය පද්ධතියට අද විශාල වගකීමක් වෙලා තියෙන්නේ මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය නවත්තන්න. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් නීති විරෝධී ආකාරයකට යම් මුදලක් ඉපෙවුවා නම් ඒ නීති විරෝධී මුදල නීත්‍යානුකූල මුදල් සමග මිශ්‍ර වීම වැළැක්වීම කරන්න මූලික වගකීම තියෙන්නේ බැංකු සහ මූල්‍ය පද්ධතියට. එහෙම නැත්නම් මූල්‍ය ආයතනවලට. මොකද මූල්‍ය ආයතන හරහා මූල්‍ය ආයතන හරි බැංකුවක හරි තියෙන ගිණුමකින් තමයි මේ නීති විරෝධී මුදල් නීත්‍යානුකූල මුදල් සමග එකතු කරලා නීත්‍යානුකූල බවට පත් කරන්නේ. එතකොට මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන්නේ? නීති විරෝධී ආකාරයට නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපයන මුදල් බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයක් යොදාගෙන නීත්‍යානුකූල මුදල් සමග එකතු කිරීම. එහෙම නැත්නම් මිශ්‍ර කරලා මේවා
මූල්‍ය පද්ධතියට එකතු කරනවා නීත්‍යානුකූල මුදල් විදිහට. ඒක තමයි මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කියන්නේ. ඒකට තියෙන ප්‍රධානම හේතුව තමයි ඒ කරන්න නීති විරෝධී මුදල් ළඟ තබා ගැනීම නිසා ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් එහෙම නැත්නම් මේ වංචනික එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාකාරකම් පහසුවෙන්ම හසු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුට යම් පුද්ගලයෙක් ගාව එයාගේ බිස්නස් එකක් එයාගේ රෙජිස්ටර් වෙලා තියෙන බිස්නස් එක අපි හිතමු සිල්ලර කඩයක්. ඒතර සිල්ලර කඩයක් තියාගෙන ඉන්න මිනිස්සෙක් ඒ කඩේ ඇතුලේ මත්ද්‍රව්‍ය වෙළඳාමක් කරනවා. එතකොට සිල්ලර කඩයක මත්ද්‍රව්‍ය වෙළඳාමක් කරොත් අපි හිතමු කුඩු එහෙම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍යයක් විකුණනවා. එතකොට එයාගේ මත්ද්‍රව්‍ය වලින් එකතු වෙන මුදල් ටික සිල්ලර කඩේ බිස්නස් එකේ එහෙම නැත්නම් එයාගේ සාමාන්‍ය බිස්නස් එකට එකතු කරලා මිශ්‍ර කිරීමෙන් තමයි එයා මුදල් විශුද්ධීකරණය කරන්නේ. හැබැයි අපිට පහසුවෙන්ම හසු කරගන්න පුළුවන් අපි හිතමු එක්තරා තැනක පිහිටලා තියෙන සිල්ලර බඩු කඩයක් කියලා හිතමු. සාමාන්‍ය ග්‍රොසරි කියලා තියෙන කඩේක එක් දිනක වෙළඳ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල කියන එක ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන්. දැකපු ගමන් අඳුන ගන්න පුළුවන් එයාගේ මේ බිස්නස් එක තියෙන තැන සහ බිස්නස් එකේ ඒ කියන්නේ එයා ව්‍යාපාරය කරන් යන ද්‍රව්‍ය මත ඒ දෛනික ආදායම කීයක් වෙයිද කියලා. මොකද සාමාන්‍යයෙන් අපිට ඕනෑම සාමාන්‍ය බුද්ධියක් තියෙන පුද්ගලයෙකුට තේරෙනවා සාමාන්‍ය ග්‍රොසරි එකක් පවත්වාගෙන යනකොට දවසකට එක අයිටම් එකකින් රුපියල් 5ක ලාභයක් තියෙනවා නම් දවසකට අයිටම් 1000ක් විකුණුනොත් තමයි රුපියල් 5000ක ලාභයක් තියෙන්නේ. හැබැයි මොනවා හරි දෙයක අයිටම්ස් 1000ක් විකුණන එක ලේසි නෑ ලංකාවේ මේ තියෙන ආර්ථික තත්ත්වය සහ මේ තියෙන සමාජීය වටපිටාවත් එක්ක. එතකොට රුපියල් 5000ක දෛනික ලාභයක් ගන්න මේ වගේ ග්‍රොසරි එකකින් ලේසියෙන් කරන්න බෑ. ඒක පැහැදිලිව තේරෙන්න ඕන සාමාන්‍ය මූල්‍ය ලංකාවේ ආර්ථිකය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට ඒක තේරෙනවා. අන්න ඒ වගේ වෙලාවක එයා මත්ද්‍රව්‍ය වෙළඳාමක් කරනවා නම් තමන්ගේ ග්‍රොසරි එක ඇතුලේ එහෙම නැත්නම් ග්‍රොසරි එකේ තියාගෙන එයා දෛනිකව එක මත්ද්‍රව්‍ය අපි හිතමු පොඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයකින් දෛනිකව රුපියල් 50000ක විතර ලාභයක් හොයනවා. හැබැයි එයාගේ ගිණුම පවත්වාගෙන යන බැංකුවට එයාට දෛනිකව තැන්පත් කරන්න පුළුවන් නම් රුපියල් 50000 ගානේ එහෙම නැත්නම් දවසකට රුපියල් 50000 ගානේ තැන්පත් කරනකොට ඒ බැංකුවේ කෙනාට පැහැදිලිව තේරෙන්න ඕන මෙයාගේ ග්‍රොසරි එකේ තියෙන අයිටම්ස් එහෙම නැත්නම් ග්‍රොසරි එකේ විකුණන්න තියෙන ද්‍රව්‍ය සහ එයාට තියෙන ලාභය එක්ක බැලුවම එයාට මෙච්චර පිරිවැටුමක් ව්‍යාපාරික පිරිවැටුමක් එන්න බිස්නස් එකක් තියෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා මූලික අවස්ථාවෙම අර මුදල් විශුද්ධීකරණයක් කරන පුද්ගලයාව හරියට අඳුනගත්තොත් බැංකු සහ මූල්‍ය ආයතන වලට පුළුවන් මේ පුද්ගලයාව තේරුම් ගන්න යාගේ බිස්නස් එකේ ස්වභාවය අනුව මෙයා කරන්නේ නීති විරෝධී ක්‍රියාවක් කියලා හරියට විමර්ශනය කරොත්. ඒක නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණය වගේ දෙයක්. එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය වගේ දෙයක් හඳුනා ගැනීමේ පළවෙනි වගකීම එන්නේ බැංකු සහ මූල්‍ය ආයතන වලට. තමන්ගේ ගනුදෙනුකාරයා දෛනිකව ගෙනත් ඩිපොසිට් කරනවා ලක්ෂ ගාණක්. හැබැයි යාගේ කඩේට ගිහිල්ලා බැලුවොත් කඩේ තියෙන්නේ ග්‍රොසරි අයිටම්ස්. එහෙම නැත්නම් තේ කඩයක්. එහෙම නැත්නම් හොටෙල් එකක්. අන්න ඒ වෙලාවේදී බැංකු නිලධාරියට එහෙම නැත්නම් බැංකුවේ ඉන්න කළමනාකරුට එහෙමත් නැත්නම් බැංකුවේ ගනුදෙනුකාර සේවා සපයන නිලධාරීන්ට පැහැදිලිව අවබෝධ වෙන්න ඕන මෙයාගේ මේ කියන බිස්නස් එකෙන් නෙමෙයි මේ සල්ලි එන්නේ. මොකද පැහැදිලිවම මෙතන නීති විරෝධී ක්‍රියාකාරකමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාකාරකමක් වෙන්නේ නැත්නම් එයා ඔප්පු කරලා පෙන්නන්න ඕන කොහොමද මේ මුදල් ජනනය වෙන්නේ. ඒක නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණය කියන එක මුල් අවස්ථාවේම හොයා ගැනීම එහෙම නැත්නම් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල නිලධාරීන්ට. ඒකට හේතුව තමයි ඔවුන්ට පුළුවන් ඔහුගේ ගිණුමේ සහ
එහෙම නැත්නම් තමන්ගේ ගිණුමේ තියෙන ගනුදෙනු ප්‍රමාණය සහ ඔහුගේ ගිණුමේ පවත්වාගෙන යන ව්‍යාපාරයේ ස්වභාවය බැලුවොත් සසඳලා බැංකු නිලධාරියට තමයි පළවෙනි අවස්ථාවේ මේ මුදල් විශුද්ධීකරණය පැහැදිලි වෙන්නේ. ඒ නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට සම්බන්ධ නීතිවලදී විශාල වගකීමක් බැංකු සහ මූල්‍ය ආයතන වලට පවරලා තියෙන්නේ. ඒතකොට මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන එක පැහැදිලි නේ ඔයගොල්ලන්ට? මුදල් විශුද්ධීකරණය කියන එක ක්‍රියාවලිය පැහැදිලි නේද? මෙච්චර වෙලා මං කියපු ටික තේරුණාද? මුදල් විශුද්ධීකරණය කියන එක මොකක්ද කියන එක? ඊගාවට අපි බලමු මේ විශුද්ධීකරණයට හේතු. පළවෙනි එක තමයි අපි කිව්වේ මුදල් විශුද්ධීකරණයේ තියෙන මූලිකම හේතුව තමයි තමන් නීති විරෝධී මුදල් ළඟ තියාගෙන හිටියොත් ඔහුට පහසුවෙන්ම ඔහුව මේ නීති විරෝධී ක්‍රියාකාරකමට නීතිය ඉදිරියට ගේන්න පුළුවන්. අර මං කිව්වේ සිල්ලර කඩයක් ඇතුලේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරනවා නම් එයාගේ බිස්නස් එක ලක්ෂ ගාණක් කඩේ ඇතුලේ තිබුණොත් යම් පුද්ගලයෙකුට එහෙම නැත්නම් නීතිය පොලිසියෙන් හරි එහෙම නැත්නම් වෙනත් බලධාරියෙකුට ඇවිල්ලා කඩේ චෙක් කරනකොටම තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙයා මෙතන නීති විරෝධී ක්‍රියාවක් කරන බව. මොකද කඩේ තියෙන පරිසරය කඩේ තියෙන බඩු අනුව ඔහුට දෛනික ගනුදෙනු වල ස්වභාවය සංගවන්න බෑ. එයාගේ ඒ කියන්නේ එයාට ඇත්තටම මේ කඩේ බිස්නස් එකෙන්ද මේ සල්ලි ජනනය වුණේ එහෙම නැත්නම් වෙන තවත් සැඟවුණු බිස්නස් එකක් තියෙනවද කියලා පහසුවෙන්ම හඳුන ගන්න පුළුවන්. ඒක නිසා තමයි මෙයා කරන්නේ තමන්ගේ මේ නීති විරෝධී ආකාරයට ආපු මුදල් නීත්‍යානුකූල මුදල් සමග එකතු කරන. එහෙම නැත්නම් ඒක මිශ්‍ර කරලා හොයාගන්න බැරි වෙනවා. එතකොට මේ නීති විරෝධී ක්‍රියාකාරකම්. පළවෙනිම දේ තමයි මේ නීති විරෝධී ක්‍රියාකාරකම සැඟවීම සඳහා තමයි මේ නීති විරෝධී ආකාරයට උපයන මුදල් නීත්‍යානුකූල මුදල් සමග මිශ්‍ර කරන්නේ. ඊගාවට දෙවැනි එක තමයි නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයන වත්කම් සැඟවීමට මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය යොදා ගන්නෝ. එහෙම නැත්නම් මේ වත්කම් අපිට පුළුවන් අත්අඩංගුවට අරගෙන ඒ වත්කම් ජනනය වෙච්ච ආකාරය සොයා ගැනීම තුලින් නීති විරෝධී ක්‍රියාවලිය හසු කරගන්න. ඒක නිසා තමයි මේ මූලික අවස්ථාවෙම මේගොල්ලෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයන මුදල් නීත්‍යානුකූල මුදල් සමග මිශ්‍ර කිරීමක් කරන්නේ. ඒ වගේම බදු පැහැර හැරීමට මේ මුදල් විශුද්ධීකරණය පාවිච්චි කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යම් කෙනෙක් ආදායමක් උපයනවා නම් ආදායමට ආදාළව බද්දක් ගෙවන්න ඕන ආදායම් බදු. එහෙම නැත්නම් වෙනත් අපි කියමු වෙළඳාම් සම්බන්ධයෙන් තියෙන පිරිවැටුම මත බදු. ඒ වගේ දේවල් ගෙවීම පැහැර හැරීමට මේ මුදල් විශුද්ධීකරණය යොදා ගන්න. ඒකට අපි හිතමු තමන්ගේ ආදායම නිවැරදි ආකාරයට හෙළි කරොත් ඔහුට ඒ නිවැරදි මුදලට තමන්ගේ ආදායමට බද්දක් ගෙවන්න වෙනවා. අන්න ඒක වළක්වා ගැනීම සඳහා තමන් උපයන නිවැරදි ආදායම හෙළි කරන්නේ වැරදි ගණනක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෙළි කරනවා. ඇත්තටම උපයන ලාභය එහෙම නැත්නම් ආදායම වසන් කරනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඒ තුලින් ඔවුන් කරන්නේ මේ බදු පැහැර හැරීමක්. ඒක අවසාන වශයෙන් රජයේ ආදායමක් තමයි නැති කරන්නේ. ඒ නිසා මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය යොදා ගන්නෝ බදු පැහැර හැරීම සඳහා. ඒ තුලින් අවසාන වශයෙන් කරන්නේ ලාභය උපරිම කිරීම. ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරිකයෙක් මේ බදු පැහැර හැරීමක් නීති විරෝධී ක්‍රියාකාරකමකින් අවසානයේ කරන්නේ තමන්ගේ ලාභය උපරිම කිරීමක්. ඒතකොට ලාභය උපරිම කළා ලබා ගන්න ලාභයෙන් එහෙම නැත්නම් තමන් නිවැරදි ආකාරයට බදු ගෙවන්නේ නැතුව ඉතුරු කර ගැනීමෙන් වැඩි කර ගන්නා ලාභය නැවත නැවත ආයෝජනය තුලින් ඔවුන් මේ වැරදි ආදායමක් තමයි එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාවක් තමයි ආර්ථිකයට සිද්ධ කරන්නේ. ඒතකොට මේ බදු පැහැර හැරීමටත් මුදල් විශුද්ධීකරණය යොදා ගන්න. ඒ වගේම මේ බදු පැහැර හැරීම
නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයන මුදල් හරහා නැවතත් එම මුදල ආයෝජනය කළා අතිරේක ලාභ ලබනවා. ඒකත් ඇත්තටම ගත්තොත් මුදල් විශුද්ධීකරණයෙන් ලැබෙන ලාභයක්. මේවා තමයි අපි මුදල් විශුද්ධීකරණයට හේතු වශයෙන් දකින්නේ. මේ ටික පැහැදිලිනේ? තේරෙන්නේ නැත්නම් අහන්න. මං හිතන්නේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ගිය දැන් මේ ඉවර වෙච්ච පේපර් එකේ ලකුණු 20ක ප්‍රශ්නයක් තිබ්බා. අනිත් එක මේ පේපර් එක තමයි පහුගිය අවුරුදු 3 කාලයක් ඇතුළත ඉතාම ලේසිම පේපර් එක. බලුවනම් තේරෙයි අනිත් ඒවා එක්ක හරිම ලේසි ප්‍රශ්න ටිකක් සරලවම සිද්ධාන්තයෙන්මයි ප්‍රශ්න අහලා තියෙන්නේ. මුකුත් හිතන්න දෙයක් නැහැ. සිද්ධාන්තය හරියට තේරුම් අරගත්තා නම් ලියන්න තිබ්බා. හැබැයි අනගාටුවට කරුණ 150ක් වගේ ප්‍රමාණයක් තමයි ඒත් හරියට උත්තර ලියලා තියෙන්නේ. 150ක්ම හරියට උත්තර ලියලා නැහැ. ඒ කියන්නේ පිළිතුරු උත්තර ලියපු අයගෙන් 150ක් විතර නැවත ලියන්න වෙනවා. ඒකට හේතුව මේ සිද්ධාන්ත හරියට තේරුම් නොගැනීම. මේ නිසායි මම හැමතිස්සෙම කියන්නේ මේ ලෝ එක කටපාඩම් කරලා ලියන්න බෑ. තේරුම් ගන්න ඕන මේ නීතිය සම්බන්ධ සිද්ධාන්තය. ඒක සිද්ධාන්තය තේරුම් ගත්තේ නැතුව අපි මොනවා ලිව්වත් ප්‍රශ්නෙට නිවැරදි උත්තරයක් එන්නේ නැහැ එළියට. නිසා හරියටම මේ සිද්ධාන්තය තේරුම් ගන්න. මෙතෙන්ට වෙනකන් තේරුණානේ? ඊගාවට අපි බලමු මුදල් විශුද්ධීකරණයේ ඇයි අනිත් ඒ කියන්නේ ලංකාව වගේම අනිත් ලෝකයේ අනිත් රටවල් නවත්තන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රතිවිපාක මේ නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමට ජාත්‍යන්තරව සහ දේශීයව විවිධ නීති සකසන්නේ. මේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රතිවිපාක. මොකද පළවෙනි එක අපරාධ සඳහා අනුබල දීමක් තමයි වෙන්නේ මේ මුදල් විශුද්ධීකරණයට ඉඩ දුන්නොත්. කියන්නේ අපි කියවනේ මුදල් විශුද්ධීකරණය කියන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයන මුදල් නීත්‍යානුකූල මුදල් සමග එකතු කරලා නීත්‍යානුකූලව වත්කම් මිලටගෙන ඔවුන්ගේ කියන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් උපයන මුදල ඔවුන්ට Tamanට නිසි පරිදි පාවිච්චි කරලා නීත්‍යානුකූල වත්කම් මිලට ගැනීමට ඉඩ තියෙනවා නම් යම් ආර්ථිකයක හෝ සමාජයක ඒකෙන් වක්‍රව වෙන්නේ අපරාධ සඳහා අනුබල දීමක්. මොකද යම් කෙනෙක් නීති විරෝධී ආකාරයට මුදල් උපයලා ඒ මුදල් Tamanට නිසි පරිදි වත්කම් මිලට අරගෙන ඔවුන්ට පුළුවන් නම් පරිභෝජනය කරන්න ඒ වත්කම් අවසාන වශයෙන් ඒ ආර්ථිකය හෝ සමාජය අපරාධ සඳහා අනුබල දීමක් තමයි කරන්නේ. මොකද එතකොට නීති විරෝධී ආකාරයට ඉපෙවපු මුදලුත් නීත්‍යානුකූල ආකාරයට ඉපෙවපු මුදලෙත් වෙනසක් නැහැ. ඒ නිසා මිනිස්සු පහසුවෙන් කරගන්න තියෙන. එහෙම නැත්නම් වැඩි ලාභ ලබා ගන්න පුළුවන් ව්‍යාපාර නීති විරෝධී ව්‍යාපාරවලට යොමු වෙනවා. ඒ නිසා මේ රටක එහෙම නැත්නම් සමාජයක මුදල් විශුද්ධීකරණය වැළැක්වුවේ නැත්නම් සිද්ධ වෙන පළවෙනි ප්‍රතිවිපාකය තමයි ඒ සමාජයේ අපරාධ සඳහා අනුබල ලබා දීමක් වෙනවා. එහෙම නැත්නම් ඒ සමාජයේ අපරාධ බහුල වීමක් සිද්ධ වෙනවා. දෙවැනි එක තමයි අපරාධ පිළිගන්නා සමාජයක් වීම. එතකොට අපරාධ සඳහා අනුබල දීමක් විතරක් නෙවෙයි අපරාධ නීත්‍යානුකූල තත්ත්වයටපත් වෙනවා. ඊගාවට තුන්වෙනි එක තමයි ආර්ථික ක්‍රියාකාරකම් වල සංඛ්‍යාලේඛන නිවැරදි නොවීම. ඒක නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් එන මුදලුත් රටේ ආර්ථිකයට එකතු වුණොත් අපි ආර්ථික ක්‍රියාකාරකම් වල සංඛ්‍යාලේඛන රටේ තියෙන නීත්‍යානුකූල සංඛ්‍යාලේඛන වලට මේකත් එකතු වුණොත් අපි හිතමු රටේ තියෙන සම්පූර්ණ නිෂ්පාදිතය අපි කතා කරන දලදේශීය නිෂ්පාදිතය. දලදේශීය නිෂ්පාදිතය කියන අගයට නීති විරෝධී ක්‍රියාකාරකම් වල මුදලත් එකතු වුණොත් වෙන්නේ ඇත්තටම නීත්‍යානුකූල ව්‍යාපාර වලින් එන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් නීති විරෝධී ක්‍රමවලිනුත් උපයනෝ නම් මිනිස්සු. අපි මේ දෙකම ගන්නව නම් රටේ දලදේශීය නිෂ්පාදනය ගණනය කරන්න මොකද වෙන්නේ මේ දලදේශීය නිෂ්පාදනයේ ගණන වැරදි. එහෙම නැත්නම් මේ ආර්ථික ක්‍රියාකාරකම් වල සංඛ්‍යාලේඛන නිවැරදි වෙන්නේ නැහැ. රටේ ඇත්තටම ආර්ථික නිවැරදි එහෙම නැත්නම් නීත්‍යානුකූල ආර්ථික ක්‍රියාකාරකම් 50% වෙද්දී නීති විරෝධී ආර්ථික ක්‍රියාකාරකම් 50% වෙනවා.
නමුත් අපි මේ දෙකම ගන්නවා අපේ දලදේශීය නිෂ්පාදනය ගන්නේ කරත්. ඒ අවස්ථාවේදී අපේ දලදේශීය නිෂ්පාදනය වැරදි සංඛ්‍යාවක් තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් ඒ සංඛ්‍යාව දලදේශීය නිෂ්පාදනයේ විදියට අපි ගණනය කළා ගන්න ගණන ඇත්තම රටේ නීත්‍යානුකූලව ලබා ගන්නා මුදල් ප්‍රමාණය නෙවෙයි. ඒකෙන් රටේ දලදේශීය නිෂ්පාදනයේ ගණනය කිරීම වැරදෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් වල සංඛ්‍යා ලේඛන නිවැරදි වෙන්නේ නැහැ. ඒකත් මේ ප්‍රතිවිපාකයක් මුදල් විසුද්ධීකරණය. ඒ වගේම රටේ බදු නිවැරදිව අය කරගන්න බැරි වෙනවා. දැන් අපි ඕනෑම වෙලාවක රටේ අයවැය කියන එකෙන් අපි කියන්නේ නබන අවුරුද්දේ අපේ රටේ රජය විසින් රජයේ ආදායම් සහ වියදම් හසුරුවා ගැනීමට තමයි අයවැය යෝජනාවක් ලබා දෙන්නේ. එතකොට අයවැයේදී වෙන්නේ රට රජය විසින් මොනවද තමන්ගේ ආදායම් තමන්ගේ වියදම් මොනවද කියලා මේ දෙක තුලනය කිරීමක් නේ කරන්නේ අයවැය තුලින්. එතකොට සාමාන්‍යයෙන් රටේ රජයේ තියෙන මූලික ආදායම තමයි බදු ආදායම. මූලිකම ආදායම ප්‍රමාණය බදු වලින් එන්නේ. එතකොට අපි ගණනය කිරීම කරන්නේ ලබන අවුරුද්දේ අපි බදු වලින් මෙච්චර ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ රටේ ආර්ථිකයේ වියදම් එහෙම නැත්නම් රජයේ වියදම් විදිහට තියෙන්නේ මූලික වියදම් වර්ග දෙකක් තියෙනවා. අපි දන්නවා එදිනෙදා කරගෙන යන වියදම් සහ ප්‍රාග්ධන වියදම්. එතකොට එදිනෙදා කරගෙන යන වියදම් වෙන්නේ රටේ රජයේ සේවකයින්ට පඩි ගෙවන එක, සෞඛ්‍ය සහ අධ්‍යාපනයට අවශ්‍ය යම් මූලික වියදම් කරන එක. ඒ අරුණට පස්සේ ප්‍රාග්ධන වියදම් වෙන්නේ රටේ යටිතල පහසුකම් වර්ධනය සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රම. එතකොට රට අපි ආදායමට සරිලන ආකාරයේ වියදම්නේ අයවැයේදී අපි තීරණය කරන්නේ. අපි බලනවා අයවැය යෝජනාවලින් කරන්නේ බැලන්ස් කිරීමන්නේ. එතෙන්දී අපි ඉස්සෙල්ලා බලනවා කොච්චර වියදමක් යනවද රජයට. ඒ වියදම අපි කොහොමද ආදායම් විදිහට හොයාගන්නේ? වියදම කරන්න මුදල් කොහෙන්ද හොයාගන්නේ? ඒකට තමයි අපි යෝජනා දාන්නේ ආදායම් සඳහා යම් බදු පනවලා, එහෙම නැත්නම් බදු සහන දීලා, එහෙම නැත්නම් බදු නොවන ආදායම් වර්ධනය කරගෙන රටේ ලබන අවුරුද්ද සඳහා වියදම පාලනය කර ගැනීමට තමයි මේ ආදායම අපි එකතු කරගන්නේ. එතකොට සමහර වෙලාවට අපිට ආදායම එකතු කරගන්න බැරි වුණොත් වියදම අතාරින්න වෙනවා. එහෙම නැත්නම් වියදම කපා දමන්න වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටක බදු ආදායම නිවැරදිව ගණනය කරගන්න බැරි වෙලා ඒක අය කරගන්න බැරි වුණොත්, එහෙම නැත්නම් රජය විසින් ලබන අවුරුද්ද සඳහා බදු ආදායම ඇස්තමේන්තු කරනෝ අපි හිතමු බිලියන 100ක්. නමුත් ඇත්තටම අය වෙන්නේ බිලියන 50යි. 150ක් මිනිස්සු බදු පැහැර හරිනවා. අර අපි කියපු විදිහට මුදල් විසුද්ධීකරණය හරහා ඒගොල්ලෝ වැරදි සංඛ්‍යා ලේඛන තොරතුරු ලබා දීලා 150යි බදු ගෙවන්නේ. ඒතකොට 150ක් බදු ආදායම නැතිවීමෙන් මොකද වෙන්නේ? රජයට අනිවාර්යයෙන්ම රජය එක්කෝ ඒ හිග මුදලට ණය ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ හිග මුදලට සාපේක්ෂව වියදම් කපා හරින්න වෙනවා. ඒතකොට වියදම් කියන්නේ අනිවාර්යයෙන්ම රටේ එක්කෝ නිශ්චිතව හැමදාම කරන්න වෙන සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ තියෙන ප්‍රාථමික වියදම් ටික එක්කෝ ඒව අඩු කරන්න වෙනවා. එහෙම නැත්නම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රාග්ධන වියදම් කපා හරින්න වෙනවා. මේ දෙකෙන් මොකක් කරත් ඒක රටේ ආර්ථික වර්ධනයට විශාල ඍණාත්මක බලපෑමක් කරන හේතු. ඒ නිසා තමයි අපි මුලව අවස්ථාවේ මේ බදු නිවැරදි ආකාරයට අය කරගන්න, නිවැරදිව අස්තමේන්තු කරගන්න තමයි මේ මුදල් විශුද්ධීකරණය වගේ දේවල් වළක්වන්න උත්සාහ කරන්නේ. එතකොට මුදල් විශුද්ධීකරණයේ ප්‍රතිවිපාක ටික පැහැදිලිනේ. මේවා තේරෙන්නේ නැත්නම් විතරක් අහන්න. තේරුණාද? ඒ කාටවත් තේරුන්නේ නැද්ද? හරි, එක්කෙනෙකුට තේරුණා නේ ඇති. ඊට පස්සේ අපි බලමු. එතකොට දැන් අපි රටක් විදිහට තමයි මුදල් විසුද්ධීකරණයේ ප්‍රතිවිපාක එන්නේ සමාජයක් විදිහට.
ඊගාවට ආයතනයක් විදිහට මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැත්තම් ආයතනිකව හම්බ වෙන ප්‍රතිවිපාක බලමු. අපි කලින් කතා කරේ රටක් විදිහට එහෙම නැත්තම් සමාජයක් විදිහට මුදල් විශුද්ධීකරණයේ ප්‍රතිඵල. දැන් අපි බලමු මූල්‍ය ආයතනයක් නැත්තම් බැංකුවක් විදිහට මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නුනොත් ඔවුන්ට වෙන අහිතකර ප්‍රතිඵල. පළවෙනි එක තමයි මහජන විශ්වාසයේ පළුදු වීම සිද්ධ වෙනවා මුදල් විශුද්ධීකරණය අපි නැවැත්තුවේ නැත්තම් මූල්‍ය ආයතනයක් විදිහට. එතකොට මූල්‍ය ආයතනයක තියෙන ප්‍රාථමික දේ තමයි ඕනෑම බැංකුවක් එහෙම නැත්තම් මූල්‍ය ආයතනයක පළවෙනි දේ තමයි මහජන විශ්වාසය. මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙච්ච පළවෙනි මොහොතේ මූල්‍ය ආයතනය හෝ බැංකුව කඩන් වැටෙනවා. එහෙනම් ඒක කඩන් වැටෙන එක නවත්තන්න නම් අනිවාර්යයෙන්ම මුදල් විශුද්ධීකරණය වගේ දෙයකට සම්බන්ධ නොවි ඉන්න ඕන බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක්. අපි හිතමු බැංකුවක් මුදල් විශුද්ධීකරණය සඳහා අනුබල දෙනවා නම් නැත්තම් මුදල් විශුද්ධීකරණ නීති උල්ලංඝනය කරලා ක්‍රියා කරනවා නම් ජනතාවට එනවා අදහසක් මේ බැංකුව හෝ මේ මූල්‍ය ආයතනය මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නිවැරදිව නීතිය ක්‍රියාත්මක නොකරන නිසා නීති විරෝධී මුදල් තමයි මේ බැංකුවට එන්නේ. එතකොට නීත්‍යානුකූල මුදල් උපයන පුද්ගලයෝ මේ බැංකුවට එන්න අකමැති වෙනවා. එහෙම නැත්නම් අර බැංකුවේ කීර්තිනාමය බිඳ වැටෙනවා. එවැනි අවස්ථාවක නීත්‍යානුකූල ආකාරයට මුදල් උපයපු මුදල් එහෙම නැත්නම් තැන්පත් තියාගෙන ඉන්න මිනිස්සු ඒ තැන්පත් ටික විඩ්‍රෝ කරනවා. එතකොට ඒක මූල්‍ය ආයතනයේ පැවැත්මට විශාල තර්ජනයක්. ඒ නිසා මහජන විශ්වාසයේ පළුදු වීම වළක්වීම සඳහා බැංකුවක් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන. දෙවැනි එක තමයි කීර්තිනාමයට හානි වීම වැළැක්වීම. එතකොට කෙනෙක් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ක්‍රියා නොකරන නිසා උන්ගේ කීර්තිනාමයට හානි වෙන්න පුළුවන්. මොකද පත්තරේ වැටෙන්න පුළුවන් මේ අහවල් බැංකුව අහවල් මූල්‍ය ආයතනය කළු මුදල් එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීති රීති වලට අනුකූල වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බැංකුවේ ජාවාරම්කරුවන්ට එහෙම නැත්නම් නීති විරෝධී මුදල් උපයන්නන්ට තමන්ගේ මුදල් විශුද්ධීකරණය සඳහා එම බැංකුවේ ගිණුම් යොදා ගන්න පුළුවන්. එවැනි අවස්ථාවල කීර්තිනාමයට හානියක් වෙන්න පුළුවන්. ඊගාවට අභ්‍යන්තර වංචා වැඩි වෙන්න පුළුවන්. මොකද හේතුව අපි හිතමු යම් කෙනෙක් මුදල් විශුද්ධීකරණයට අනුබල දීලා දැන් අපි දන්නවා බැංකුවක හෝ මූල්‍ය ආයතනයකට මූලික වශයෙන්ම මොනවද මුදල් විශුද්ධීකරණයට අනුගත වීම සඳහා අපි ක්‍රියාත්මක කරන නීති රීති. දැන් අපි දන්නවා ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් ගිණුමක් විවෘත කරන්න කවුරු හරි ආවොත් ඒ පුද්ගලයා මේ තමන්ගේ ආදායම කොහොමද මොකක්ද ආදායම කොහොමද තමන් ඒ ආදායම උපයන්නේ කොච්චර ආදායමක් උපයනවද තමන්ගේ නම ලිපිනය ඒ මූලික විස්තර ටික ගන්න. ඒ අපි කියන්නේ know your customer කියලානේ. එහෙම නැත්නම් ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න ඕන ගිණුම විවෘත කරන්න කලින්. එතකොට අපි කියන KYC ෆෝම් එකක් ගන්නවා ගිණුම විවෘත කරන්න කලින්. ඒකේ තියෙන ගනුදෙනුකාරයාගේ නම ලිපිනය එයාගේ බිස්නස් එකක් හෝ ව්‍යාපාරයේ රැකියාව ඒකේ ස්වභාවය ඒකෙන් කොච්චර මාසික ආදායමක් එනවද ওই විස්තර ටික මූලික වශයෙන් ගන්න. ඇයි අපි ඒ ටික ගන්නෙ? ඒකෙන් තමයි අපි තීරණය කරන්නේ මේ ගනුදෙනුකරු මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ කෙනෙක්ද නැද්ද. මෙයාගේ බිස්නස් එකේ ස්වභාවය අනුව අපිට තේරුම් ගන්න පුළුවන් ඔහු මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අධි අවධානමක් සහිත ගනුදෙනුකරුවෙක්ද නැත්නම් ඔහුගේ අතින් එහෙම මුදල් විශුද්ධීකරණයක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ අනුව තමයි අපි මේ ගනුදෙනුකාරයව අපි හඳුනා ගන්න මූලික අවස්ථාවෙන් මෙයා මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අවධානමක් සහිත පුද්ගලයෙක්ද නැති එක්කෙනෙක්ද. දැන් අපි හිතමු අපේ ගාවට ගනුදෙනුකාරයෙක් කෙනවා ගිණුමක් විවෘත කරන්න. එයා කියනවා මට ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරන්න මම අහවල් පාසලේ ගුරුවරයෙක් මගේ ආදායම රුපියල් 75000යි. මාසික පඩිය තමයි මගේ පඩිය. මම පඩිය එවනම බැංක් account එකට
මට ATM කාඩ් එකක් දෙන්න මේ account එකෙන් සල්ලි withdraw කරගන්න. එහෙම නැත්නම් මට debit card එකක් දෙන්න personal loan එකක් ගන්න අවශ්‍ය දේවල් ටික දෙන්න. ඔය එක customer කෙනෙක් ඉල්ලන දේ. එයා ඒ account එක අරන් ඉවර වෙලා එයාගේ account එක බැලුවම මාස 3-4ක් අපේ transaction බැලුවම එයා කියපු දේ ඇත්ත. එයාගේ account එකට මාසේ අන්තිමට අර ඉස්කෝලෙන් එන සැලරි එක එනවා. ඒ සැලරි චෙක් එක එනවා. එහෙම නැත්නම් ස්ලිප්ස් වල හරහා සැලරි එක එනවා. එයා මාසිකව ඒ සල්ලි ටික විත්ඩ්‍රෝ කරනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මම තව පාසලක ගුරුවරයෙක් මගේ අර කියන විස්තර ටිකම කියනවා 75000යි මාසික පඩිය. එහෙම දාලා ඉවර වෙලා account එක ඕපන් කරාට යාට අර 75000 සැලරි එකට අමතරව මාසේ දෛනිකව හෝ සතියකට සැරයක් නැත්නම් දවස් 2-3කට සැරයක් account එකට රුපියල් 10000 15000 තැන් වලින් ක්‍රෙඩිට් වෙනවා. හැබැයි අර මූලික අවස්ථාවේ දීපු විස්තරය කියන්නේ මාසිකව මට එන්නේ රුපියල් 75000යි මගේ වැටුප තමයි මගේ මූලික ආදායම් ප්‍රභවය. හැබැයි ඇත්තටම බැලුවට ටික දවසක් බලනකොට මෙයාගේ account එකට හැම පැත්තෙම ක්‍රෙඩිට්ස් එනවා. මාසෙකට ක්‍රෙඩිට්ස් 10ක් 15ක් එනවා. නැත්නම් දවසකට ක්‍රෙඩිට්ස් 2-3ක් එනවා. කොහෙන්ද ඩිපොසිට් කරන්නේ තැන් වලින් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ගනුදෙනු කරු දීපු තොරතුරු සහ එහෙම නැත්නම් ඔහුගේ KYC ෆෝම් එකේ යාත් පිරෝපු තොරතුරු සහ ඇත්තටම ගිණුමේ ස්වභාවය වෙනස්. අන්න ඒ වෙලාවේදී බැංකුවේ ඉන්න නිලධාරීන් එහෙම නැත්නම් බැංකුවේ ගනුදෙනුකාර සේවා කළමනාකරු එහෙම නැත්නම් ඒ ශාඛාවේ පුද්ගලික බැංකු සේවා නිලධාරී නැවත වතාවක් ගනුදෙනුකරුගෙන් විමසන්න ඕන ඔයා කියපු තොරතුරු වලට අනුව වෙනස් මේ ඔබගේ ගිණුමේ හැසිරීම. එහෙම නැත්නම් ඔබ නිවැරදි KYC ෆෝම් එක අපිට දෙන්න. සමහර විට ඒ කියුවට යා එන මුදල් නීති විරෝධී මුදල්ම නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට නීත්‍යානුකූල මුදල් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ කෙනෙක් එහෙම අපිට දෙන ඔරිජිනල් ඉන්කම් එක 75000යි මාසික ආදායම කියලා. නමුත් ඔහුට තවත් 50000ක විතර ක්‍රෙඩිට්ස් එනවා. එතකොට එයාට ඒව නීත්‍යානුකූල මුදල් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ නීති විරෝධී ව්‍යාපාරයක් නෙවෙයි ටියුෂන් කියන්නේ. එයා සමහර විට ටියුෂන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි එකම දේ එයා තමන්ගේ බැංකු නිලධාරියට එහෙම නැත්නම් තමාගේ පිළිබඳ විස්තරය තමාගේ ගිණුමේ මූලික ඔබේ ගනුදෙනුකරු හැඳිනීම එහෙම නැත්නම් know your customer කියන සිද්ධාන්තයේ යටතේ අපි ගනුදෙනුකරු බැංකුවට නිවැරදි තොරතුරු හෙළි කරන්න ඕන. එතකොට ඔහුගේ නීත්‍යානුකූල තවත් තියෙනවා නම් වෙනත් ව්‍යාපාරයක් අර මූලික ආදායම් ප්‍රභවය වෙන වැටුපට අමතරව ඒකත් එයාට පුළුවන් KYC එකේ දාන්න. මගේ වැටුප 75000යි ටියුෂන් වලින් මට තා රුපියල් 50000ක් මාසික වෙනවා. එතකොට යාගේ ආදායම සහ යාගේ ගිණුමේ ස්වභාවය ගැලපෙනවා. හැබැයි එයා දාන්න නැත්තම් එයා හෙලි කරන්න අකමැති නම් සමහර වෙලාවට අපිට ඒක නීති විරෝධී ගනුදෙනුවක් කියලා උපකල්පනය කරන්න වෙනවා. එතකොට තමයි අර අභ්‍යන්තර වංචා ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මේ නිලධාරියක් තේරෙනවා මෙතන මොනවා හරි වංචනික ක්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ඒතකොට නිලධාරියට පුළුවන් ඒ ගනුදෙනුකරුට කතා කරලා අහන්න මොකද වෙන්නේ වා මෙන්න මේ විදිහට ඔබගේ ගිණුමට අනවශ්‍ය කියලා තියෙන්නේ මාසෙකට 75000යි හැබැයි වාගේ ගිණුමට මාසෙකට ලක්ෂ 2-3ක සල්ලි එනවා. ඒ වගේම හැම මාසෙම මේ සල්ලි තැන් වලින් ලක්ෂ 2-3ක් ඩිපොසිට් වෙනවා. එතකොට ඒ පුද්ගලයා නිවැරදි ආකාරයට මේ තොරතුරු නොදීම නිසා අර බැංකු නිලධාරිය අහන වෙලාවේදී සමහර විට ඒ පුද්ගලයා කියන්න පුළුවන් ඔහුගේ වෙන නීති විරෝධී ක්‍රියාකාරකමක් මෙතන සිද්ධ වෙනවා මේ ගිණුම හරහා. ඒ වෙලාවේදී බැංකුව නිසි පරිදි ක්‍රමවේදයක් හදලා නැත්නම් මේ නිවැරදිව ගනුදෙනුකාරයෝ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අර නිලධාරියට පුළුවන් අභ්‍යන්තර වංචාවකට යොමු වෙන්න. එයාට පුළුවන් ගනුදෙනුකාරයත් එක්ක එකතු වෙලා එයාගේ ඒ ගනුදෙනුකාරයාට සිද්ධ වෙන ඒ කියන්නේ එයා සිදු කරන නීති විරෝධී ක්‍රියාකාරකම සංගවීම සඳහා නිලධාරියට පුළුවන් ඔහුට උදව් කරන්න. ඉතින් ඒ කියන්නේ අර අභ්‍යන්තර වංචාවක්. ඒකයි මම කිව්වේ අපි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නිසි පරිදි
ආයතනයේ ක්‍රියාත්මකුනේ නැත්නම් අභ්‍යන්තර වංචා වර්ධනය වෙනවා. එහෙනම් අපි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාමාර්ග ගත්තොත් ආයතනයේ අභ්‍යන්තර වංචා මර්ධනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තර වංචා වළක්වන්න පුළුවන්. ඒ වගේම අනුකූලතා පිරිවැයක් ඉහළ යනවා. අපි මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක නොකරොත් වෙන්නේ මොකද්ද? අපිට සමහර වෙලාවට දැන් ලංකාවේ නම් බැංකු අධීක්ෂණය කරන්නේ එහෙම නැත්නම් මූල්‍ය ආයතනය අධීක්ෂණය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂණය කිරීමේදී අපි විසින් එහෙම නැත්නම් බැංකුව විසින් නිසි පරිදි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා මේ සුපරීක්ෂණකාරී බැංකු සුපරීක්ෂණයේදී හෙළි වුණොත් ඒ බැංකුවට විරුද්ධව දඩයක් නියම කරන්න පුළුවන්. එතකොට යම් අතිරේක වියදමක් යනවනේ ඒක තමයි අපි කියන්නේ අනුකූලතා පිරිවැයක් යනවා ඇති වෙනවා. එතකොට මේ අනුකූලතා පිරිවැය ඉහළ යෑම වැළැක්වීමට නම් අපි කරන්න ඕන නිසි පරිදි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රියාමාර්ග බැංකුව ඇතුළේ ස්ථාපනය කරන්න. එහෙම නැත්නම් අපි ඊතමු මේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ ක්‍රියාමාර්ගය බැංකුව ඇතුලේ හරියට ක්‍රියාත්මක කරලා නැහැ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් දඩයක් ගහන්න. ඒ අර තවත් කියන්න පුළුවන් දඩයක් ගහලා තවත් අපිට නිර්දේශයක් දෙන්න පුළුවන් මාස 3ක් ඇතුළත මෙන්න මේ අපි අතින් අතපසු වෙච්ච සියලු දේවල් සම්පූර්ණය කරන්න. එතකොට මේ සියලු දේ සම්පූර්ණ කරනවා කියන්නේ බැංකුවට අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. සමහර විට ගනුදෙනු කරුවන්ගේ KYC ෆෝම්ස් අපි අප්ඩේට් කරලා නැහැ. එහෙම නැත්නම් ඔවුන්ගේ ආදායම් ප්‍රභේය පිළිබඳ විස්තර හරියට බැංකුවේ නැහැ. ඒ කියන්නේ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුල් කරලත් නැහැ. ඔවුන්ගේ තොරතුරු පත්‍රිකාවල සටහන් කරලත් නැහැ. ඒ වෙලාවට බැංකුවට වෙන්නේ ලියුම් දාලා අන්න අර තොරතුරු ටික ගෙන්නගෙන මේ පරිගණක පද්ධතියට මේක ඇතුල් කරන්න වෙනවා. ඒ කියන්නේ අමතර පිරිවැයක්. මේවට තමයි අපි කියන්නේ අනුකූලතා පිරිවැය ඉහළ යනවා බැංකුවේ අපි හරියට මුල් අවස්ථාවේ ඉඳලම මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තොත්. මේ ටික පැහැදිලිද? පැහැදිලි නැත්තම් කියන්න. තේරුණාද නැද්ද? මොකද මේක හරි සරලයි වගේ දැක්කට මේ පාඩමේ ලකුණු 20ක් ගන්න පුළුවන් වුණාට කවුරුවත් ලකුණු 15කට වැඩිපුර ගන්නෙ නැහැ. ඒකයි වැඩිපුර මේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. නැත්තම් හැම අවුරුද්දෙම පහුගිය අවුරුදු 3-4 බැලුවොත් ලකුණු 20ක ප්‍රශ්නයක්. හැබැයි උත්තර බලනකොට තේරෙනවා ලකුණු 20න් 10කට වැඩිය ගන්න පිරිස ඉතාම අඩුයි. වැඩි දෙනෙක් 10යි 5යි තමයි 5ත් 10ත් අතර ලකුණක් ගන්න. හේතුව මේක පැහැදිලිව තේරුම් අරන් නැතිකම. අටපාඩම් කරන්න බෑ මේ සිද්ධාන්ත ටික හරියට තේරුම් ගන්න. ඊගාවට ව්‍යාපාරයේ තිරසරභාවයට අවශ්‍ය වෙනෝ මේ මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ නීතිවලට අනුගත වෙන එක. ඒ කියන්නේ ඕනම වෙලාවක අපි දන්නවා මූල්‍ය ආයතනයක හෝ බැංකුවක ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් මහජන විශ්වාසය තියෙනවා. මහජන විශ්වාසය නැතිවීම නිසා ව්‍යාපාරයේ තිරසරභාවයට හානි වෙනවා. ඒ නිසා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීති සහ රෙගුලාසි සම්බන්ධයෙන් 100%ක්ම අනුකූලණය වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය අනුකූලණය වීම කියන එකේ තියෙන විශේෂත්වය තමයි යම් ආයතනයක් අනුකූලණය වෙනවා නම් වෙනුණා. උන් නැත්තම් නෑ. එතන අපිට කියන්න බෑ අනුකූලණය වීම 99%යි කියලා. 99%ක් අනුකූලණය වෙලා 100%ක් අනුකූලණය නොවී සිටීම අපි කියන්නේ අනුකූලණය උනේ නෑ. ශ්‍රී ලංකා මහ බැංකුව යම් කිසි වෙලාවක මූල්‍ය ආයතනයකට හෝ බැංකුවට දඩයක් ගහන්න හේතුව අර 99%ක් විච් එක ගැන හිතලා නෙවෙයි අර 100%ක තිබ්බ මේ හිඩස නිසා. අපි ගනුදෙනුකරුගේ තොරතුරු ගැනීම 100%ක්ම කම්ප්ලයි විය යුතුයි.
අපි එන ගනුදෙනුකරුවන්ගෙන් 99%ගේ තොරතුරු ගන්නවා. හැබැයි ඉඳලා හිටලා එක්කෙනෙක්ගේ ගන්නෙ නැහැ. එහෙම නැත්නම් තොරතුරු නැතුවත් අපි ගිණුම් විවෘත කරන වෙලාවක් තියෙනවා. අන්න එවැනි අවස්ථාවක අපි අනුකූලනේ නොවීම තමයි අවසාන වශයෙන් සිද්ධ වෙන ප්‍රතිඵලය. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව ඇවිල්ලා බැංකුවක් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් පරීක්ෂා කරනකොට එහෙම නැත්නම් ඔඩිට් කරනකොට විගණනය කරනකොට මේ බලන්නේ අනුකූලනය වීම 100%ක්ම තියෙනවද කියලා තමයි. ඒක 99.9ක් හරි ගිහින් එකක් අනුකූලනය නොවුනත් ඔවුන්ගේ විගණනයේදී සොයාගන්නේ අපි අනුකූලනය නොවුන කියලා. ඒක තමයි මේ අනුකූලනයේ තියෙන තත්ත්වය. ඊගාවට මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් විදිහට ආයතනික සමාජ වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය ආයතනයේ පැවතෙන්නේ සමාජය තුල. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ පවතින්නේ රට තුල. එතකොට රටට එහෙම නැත්නම් සමාජයට තියෙන සමාජ වගකීමක් මූල්‍ය ආයතනයේට එහෙම නැත්නම් බැංකුවට නිසි පරිදි රටේ ආර්ථිකය පවත්වාගෙන යෑම, ඒ වගේම රටේ සමාජීය තත්ත්වය යහපත් විදිහට පවත්වාගෙන යෑම. එතකොට අපි මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලීන්ට සම්බන්ධ වෙනවනම් එහෙම නැත්නම් අපේ බැංකුව හෝ මූල්‍ය ආයතනය හරහා නීති විරෝධී මුදල් නීත්‍යානුකූල කිරීමට අවසර ලබා දෙනවනම් අපි රටේ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමට යම් ආකාරයක සහයෝගයක් ලබා දෙනවා. අන්න ඒ නිසා අපේ සමාජ වගකීම විඳ වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සංකල්පය හොඳට මතක තියාගන්න. ආයතනික සමාජ වගකීම කියන්නේ ඕනෑම ආයතනයක් රට තුල ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් සමාජය තුල ක්‍රියාත්මක වෙනවා නම් සමාජයේ සහ රටේ අභිවෘද්ධිය සඳහා ආයතනයට තියෙන්න ඕන සමාජ වගකීම. එතකොට මේ සමාජ වගකීම තමයි නිසි පරිදි නීත්‍යානුකූල පරිසරයක් තුල කටයුතු කිරීම. එතකොට නීති විරෝධී ක්‍රියාවන් වලට යම් ආකාරයක සහයක් දෙනවා නම් ආයතනික සමාජ වගකීම බිඳ වැටීමක් විදිහට සැලකනවා. දැන් ඒ කියන්නේ නූතන අලෙවිකරණ සංකල්පයක් විදිහටත් අපි මේක කතා කරනවා. සාමාන්‍යයෙන් අපි කලින් කතා කරේ අලෙවිකරණයේදී කනුදෙනුකරු සහ ආයතනයේ ගනුදෙනුකරුගේ අභිවෘද්ධිය විතරයි බලන්න තියෙන්නේ. නමුත් අද වෙනකොට ඊට එහාට ගිහිල්ලා ආයතනයට තමන්ගේ අභිවෘද්ධිය සහ ගනුදෙනුකරුගේ අභිවෘද්ධිය විතරක් නෙවෙයි සමාජ අභිවෘද්ධිය. එහෙම නැත්නම් සමස්ත රටේ අභිවෘද්ධියත් සලකන්න වෙලා තියෙන. මේ තුනම බැලන්ස් වෙලා ගියොත් එහෙම නැත්නම් මේ තුනෙන්ම එකතුවක් තමයි අවසානයේ ආයතනයේ තිරසර පැවැත්ම විදිහට සලකන්නේ. ඒකට ආයතනයේ තියෙන්න ඕනේ. එහෙනම් ආයතනයේ ලාභය අකණ්ඩව තියෙන්න ඕනේ. ගනුදෙනුකරු අකණ්ඩව ලාභදායී විදිහට ගනුදෙනු කරන්න ඕන. ඔහුටත් හානියක් නොවෙන්න වෙන්න බෑ. එයාට හානියක් වුණොත් එයා අපි ගාවට එන්නේ. ඒ වගේම අපි සහ ගනුදෙනුකරු පවතින සමාජයේ එහෙම නැත්නම් මේ පරිසරයට අපෙන් ගැටලුවක් වෙන්න බෑ. එහෙම නැත්නම් පරිසරයට හානියක් වෙන්න බෑ. එහෙම යම් ආකාරයක හානියක් වුණොත් එතකොට මේ පරිසරයට හානියක් වෙනවා කියන්නේ අපි පරිසර විනාශය නොකිරීම විතරක් නෙමෙයි, අපි අනිත් පැත්තෙන් මේ සමාජයට හානියක් වෙන්න බෑ. ඕක තමයි ආයතනික සමාජ වගකීම කියන්නේ. එතකොට මේ තුන් අංශ තුනම සමානව ප්‍රතිලාභ ලැබුවොත් විතරයි. එහෙම නැත්නම් තුනම සමානව වර්ධනය වුණොත් විතරයි ආයතනයකට තමන්ගේ ව්‍යාපාරය අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි මේ සස්ටේනබල් ප්‍රොෆිට් එකක් එහෙම නැත්නම් අකණ්ඩ ඉරසර සංවර්ධනය කියන මාතෘකාව යටතේ දැන් සියලුම සබ්ජෙක්ට්ස් වල බැංකුකරණයේ එහෙම නැත්නම් අලෙවිකරණයේ මේ හැම මාතෘකාවකදීම අපි කතා කරන්නේ මේ අංශ තුනේම වර්ධනයක් තුලින් තමයි ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට මේ සමාජ වගකීම තියෙනවා මේ සියලුම අංශයන් වෙත. තමන්ගේ පැත්තෙන් ගනුදෙනුකරුවන්ගෙන් පැත්තෙන් අවසාන වශයෙන් සමාජයේ සහ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සඳහා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය පියවර අපි ගන්න ඕන බැංකුවක් විදිහට. ඊගාවට අපි බලමු මොකද්ද මේ මුදල් විශුද්ධීකරණය කියන්නේ.
මුදල් විශුද්ධීකරණය කියන එක අපි කිව්වා මුදල් විශුද්ධීකරණය කියන්නේ නීති විරෝධී ආකාරයට උපයපු මුදල් නීත්‍යානුකූල මුදල් සමග එකතු කරගෙන නීත්‍යානුකූල වත්කම් මිලට අරගෙන මේ නීති විරෝධී මුදල් අවසානයේ නීත්‍යානුකූල මුදල් බවට පත් කරගෙන ඔවුන් විසින් මේ නීත්‍යානුකූල කටයුතු සඳහා මේ නීති විරෝධී මුදල් යෙදවීම. ඒකනේ මුදල් විශුද්ධීකරණය කියන්නේ. එතකොට මේකේ ප්‍රධාන අපි කතා කරනවා මේ මුදල් විශුද්ධීකරණය කියන ක්‍රියාවලිය ඇතුලේ තියෙන ප්‍රධාන පියවර තුනක්. ඒ පියවර තුන වෙන වෙනම දැනගත්තට මේ තුනේම එකතුවක් තමයි මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කියන්නේ. එතකොට පළවෙනියෙන්ම නීති විරෝධී ආකාරයට මුදල් උපයීම තමයි මුදල් විශුද්ධීකරණයේ පළවෙනි පියවර. ඒ කියන්නේ මුදල් ඉස්සෙල්ලා නීති විරෝධී මුදල් උපය ගන්න. ඊට පස්සේ එසේ උපයගත්ත මුදල් තැන්පත් කරනවා. ඊගාවට ඒ තැන්පත් කරපු මුදල් හෝමාරු කරනෝ ගිණුම් කීපයක් අතර අවසාන වශයෙන් ඒක ඒකාබද්ධ කරනවා නීත්‍යානුකූල මුදල් එක්ක. එතකොට ඒක තමයි ප්‍රධාන ස්ටෙප්ස් තුන. placement, layering and integration. එහෙම නැත්නම් නීති විරෝධී මුදල් තැන්පත් කිරීම, ගිණුම් කීපයක් අතර හෝමාරු කිරීම, අවසාන වශයෙන් නීත්‍යානුකූල මුදල් සමග මිශ්‍ර කිරීම, එහෙම නැත්නම් ඒකාබද්ධ කිරීම. අවසානයේ නීති විරෝධී මුදල් සහ නීත්‍යානුකූල මුදල් එකතු කරගෙන නීත්‍යානුකූල වත්කම් මිලට අර ගැනීම තුලින් අර නීති විරෝධී මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් වෙනවා. මේක තමයි මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර තුන. හැබැයි මේ මුදල් විශුද්ධීකරණය කියන එක අපිට මේ සරලව අපේ තියරිටිකලි මේක කතා කරාට පියවර තුනක් ඒ වගේම මුදල් විශුද්ධීකරණය කියන එක මේ ඉගෙන ගන්නකොට අපි පියවර තුනක් විදිහට වෙන් කරලා කතා කරාට භාවිතයේදී එහෙම නැත්නම් මේ ප්‍රැක්ටිස් එකේදී මේ අංග තුනම සමහර වෙලාවට ඉතා වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට අපිට මුල් අවස්ථාවේ මුදල් විශුද්ධීකරණයක් තේරුම් නැති වුණොත් එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණයේ මුල් අවස්ථාවේදී හඳුනා නොගත්තොත් අපිට බැහැ දෙවැනි අවස්ථාවක ඒක මොන මුදල්ද කියලා හොයාගන්න. අර අපි උදාහරණයක් කියන්නේ අපිට ගෝල් ෆේස් එකට ගිහිල්ලා මූදට බැහැලා වතුර ටිකක් අරගෙන බලලා අපිට කියන්න බෑනේ මේක මොන ගඟෙන් ආපු වතුරද කියලා. බේර වැවෙන් ආපු වතුරක් තියෙනවා, කැලණි ගඟෙන් ආපු වතුරක් තියෙනවා, කළු ගඟෙන් ආපු වතුරක් තියෙනවා මේ මූදේ. හැබැයි වැටෙන්න කලින් තමයි අපි අඳුන ගන්න ඕන ගඟේදී තමයි මේක මේ ගඟේ වතුර කියලා අඳුර ගන්න පුළුවන්. මූදට වැටුණා. ඒ කියන්නේ මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය උනාට පස්සේ අපිට හොයන්න බෑ මේක නීතියානුකූල මුදල්ද නීති විරෝධී මුදල්ද කියලා. ඒ නිසා තමයි මේ බැංකුකරුවන්ට එහෙම නැත්නම් මූල්‍ය ආයතනවල නිලධාරීන්ට විශාල වගකීමක් තියෙන්නේ මේ මුදල් විශුද්ධීකරණය නැවැත්වීම සඳහා මුල් අවස්ථාවේදී අපි හඳුනා ගන්න ඕන අපේ ගනුදෙනු කරුවන් මේ මුදල් විශුද්ධීකරණය කරනවද නැද්ද කියලා. මේ තැන්පත් කිරීම මුදල් මූල්‍ය ආයතනයක එහෙම නැත්නම් බැංකුවක යම්කිසි පුද්ගලයෙක් මුදල් තැන්පත් කරන අවස්ථාවේදී හොයාගත්තේ නැත්නම් මේ මුදල් විශුද්ධීකරණයක් තමයි වෙන්නේ කියලා අපිට පස්සේ ඒ පළවෙනි මොහොතේ අල්ලගන්න බැරි වුණොත් දෙවනුව හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ දෙවනියටම අපි කිව්වේ ලේයරින් එහෙම නැත්නම් හෝමාරු කිරීමනේ. ගිණුම් අතර හෝමාරුවේදී අපිට මේ වැඩේ කරගන්න අමාරුයි. එහෙනම් මුල අවස්ථාව තමයි අපිට පැහැදිලිවම තියෙන්නේ තැම්පත් කරන වෙලාවේදී තමයි මේ මුදල් විශුද්ධීකරණය සඳහාද මේ පුද්ගලයා උත්සාහ කරන්න කියලා අඳුනා ගන්න මේ තැන්පත් කරන වෙලාවේ තමයි අපි නිසි අවධානයෙන් ඉන්න ඕන. ඒකට තැන්පත් කිරීම කියන්නේ අර නීති විරෝධී ආකාරයට ඉපැවූ මුදල බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමකට තැන්පත් කිරීම. එතකොට ඒ අවස්ථාවේදී තමයි අපේ KYC එක. එහෙම නැත්නම් ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීම පත්‍රය සමග සම්බන්ධ කරලා ගිණුමේ තත්ත්වය අපි විමසන්න ඕන. දැන් එයා KYC ෆෝම් එකේ දීලා තියෙනවා නම් monthly deposit එක ලක්ෂ 10යි කියලා. එයාගේ deposit එක monthly deposit එක ලක්ෂ 10 වෙන්නේ කොහොමද කියන එක එයාගේ ආදායම් ප්‍රභවයන් පිළිබඳව දක්වලා තියෙන දේ පැහැදිලි වෙන්න ඕන. දැන් එයාගේ අපි හිතමු
වෘත්තිය කියන එකට තියෙන්නේ රජයේ සේවකයෙක්ගේ මොකක් හරි රජයේ ආයතනයක වෘත්තියක් නම් රජයේ අම්මා ආයතනයක එක්ක ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් මොකක් හරි රාජ්‍ය නිලධාරියෙක් කියලා නම සඳහන් වෙලා තියෙද්දි එයාගේ වැටුපට අමතරව බැංකුවට දෛනික වෙනවනම් මුදල් ප්‍රමාණයක් අපි දැනගන්න ඕන බැංකු නිලධාරියෙක් විදිහට මෙයාගේ KYC ෆෝම් එකයි මෙයාගේ ගිණුමේ හැසිරීමයි වෙනස්. එහෙමනම් පළවෙනි දේ තමයි අපි යාගෙන් පුළුවන් තොරතුරු විමසලා යාගේ KYC එක අප්ඩේට් කරන්න. මොකද සමහර වෙලාවට දැන් ගොඩාක් වෙලාවට බැංකුවල තියෙන ප්‍රශ්නේ තමයි අපි KYC එක එහෙම නැත්නම් ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ පත්‍රය පුරවන්නේ ගිණුම විවෘත කරන වෙලාව. KYC ෆෝම් එක දාන්නේ ඉස්සෙල්ලාම ගිණුම විවෘත කරන වෙලාව. සමහර විට ගිණුමක් විවෘත කරන්න ඉන්නේ වයස අවුරුදු 16ක 17ක ළමයෙක්. නැත්නම් අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච ගමන් ළමයේ තරුණයෙක් ඇවිල්ලා ගිණුමක් විවෘත කරනවා. ඒ වෙලාවේ යාගේ ආදායම විදිහට දාලා තියෙන්නේ සමහර විට ආදායමක් නැහැ. නිශ්චිත ආදායමක් නැහැ. දෙමව්පියන් විසින් ඔහුට ලබා දෙන යම්කිසි මුදලක් තමයි තියෙන්නේ. එතකොට යාගේ මාසික ආදායම රැකියාව කියන තැනට නැත. මාසික ආදායම දෙමව්පියන් එහෙම නැත්නම් දෙමව්පියන් විසින් ලබා දෙන අර කියන පොකට් මනි හරි එහෙම නැත්නම් ඔහුගේ වියදමට ලබා දෙන මාසික රුපියල් 10000. ඕක තමයි යා ඩිපොසිට් එක විදිහට දාලා තියෙන්නේ. හැබැයි මේ ගිණුම විවෘත කරේ මෙයාගේ වයස අවුරුදු 18 වුණාට දැන් අවුරුදු 10කට කලින්. අද වෙනකොට මෙයාගේ ගිණුමට ඩිපොසිට්ස් එනෝ දවසකට රුපියල් ලක්ෂ ගාන. නැත්තම් මාසෙකට ලක්ෂ 10ක් 15ක් ඩිපොසිට් එක. හැබැයි අපේ ගාව අර ඔරිජිනල් KYC එක විතර නම් තියෙන්නේ ඔන්න බැංකුව නිවැරදි ආකාරයට කටයුතු කරලා නැහැ. මොකද අනිවාර්යයෙන්ම තැන්පත් කිරීම අපි ගනුදෙනුකරුවෙක් තමන්ගේ ගිණුමට තැන්පත් කරනවා නම් මුදල් ඒ තැන්පත් කරපු මුදල් සහ ඔහුගේ ගිණුමේ ස්වභාවය අපි පරීක්ෂා කරලා බලන්න. එතකොට KYC ෆෝම් එකේ තියෙන්නේ 10000යි රැකියාවක් නැත. නමුත් ඔහුගේ ගිණුමට දෛනිකව රුපියල් 50000ක් 25000ක් ඩිපොසිට් වෙනවා. අන්න ඒ වෙලාවේදී අපේ තියෙන වගකීම තමයි මොකද්ද මේ ගනුදෙනුකරුට වෙලා තියෙන්නේ. මොකද අඛණ්ඩව ගනුදෙනුකරු පිළිබඳව අපි සොයා බලන්න ඕන. එතකොට මුල් අවස්ථාවේ KYC එකක් ගත්තට ඒ KYC එක අද වෙනකොට වළංගු නැති වෙන්න පුළුවන්. හේතුව ඒ ඕපන් කරපු වෙලාවේදී එයාගේ කතාව හරි එයාට ඒ වෙලාවේ අම්මා තාත්තා දීපු රුපියල් 10000 තමයි මාසික ආදායම වෙන ආදායමක් නැහැ. ඒ වෙලාවේ අපි KYC එක ගත්තට පසුව ඔහුට රැකියාවක් හම්බෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ඔහු ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන්න පුළුවන්. අන්න ඒකට අදාළ KYC එක අපි account එකේ අප්ඩේට් කරලා නැහැ. අන්න ඒක තමයි වැරද්ද. මොකද අපි හිතමු වැරදිලා හරි අපි සම්බන්ධයෙන් අපෙන් මූල්‍ය බුද්ධි ඒකකය. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයට අපි කියන්නේ මූල්‍ය බුද්ධි ඒකකය. එහෙම නැත්නම් FIU Financial Intelligence Unit එක. ඒගොල්ලෝ අපෙන් විමසීමක් කරන ඔයාගේ ගනුදෙනුකාරයෙක් ඉන්න දවසකට රුපියල් 50000 ගාන එනෝ. ඔයාගේ KYC එකේ හැටියට මේ 50000 සැකසහිතද නැද්ද කියලා අහන්න. හැබැයි අපේ ඔරිජිනල් KYC එකේ තියෙන්නේ දවසට 50000ක් ගැන නෙවෙයි මාසෙකට රුපියල් 10000යි රැකියාවක් නැත. අන්න එහෙනම් අපි වැරදිකාරයෙක්. අපි නිසි පරිදි තමන්ගේ ගනුදෙනුකරු පිළිබඳව තොරතුරු යාවත්කාලීන කරලා නැහැ. එහෙනම් ගනුදෙනුකරු ගිණුම විවෘත කරන මොහොතේ තත්ත්වය මොකක් වුණත් ඒක පසුකාලීන වෙනස් වෙලා තියෙනවා නම් අපි ඒ ගිණුමේ තත්ත්වය වෙනස් කිරීම අපේ වගකීම. එහෙනම් අපි දැනගන්න ඕන කාලෙන් කාලෙට මේ ගනුදෙනුකරුගේ ස්වභාවය වෙනස් වීමත් සමග ඒක අප්ඩේට් කරගන්න. සමහරට යාට රැකියාවක් හම්බෙලා. එතකොට දැන් මාසිකවට රුපියල් 10000 ආපු එක දැන් රැකියාවේ පඩියත් එක්ක වැඩි වෙලා. ඒ අර තවත් එයා ව්‍යාපාරයකුත් කරනවා. එතකොට ඒකෙනුත් මාසිකව ගාණක් එනවා. එහෙම නැත්නම් දෛනිකව ගාණක් එනවා. ඒ කිසි දෙයක් බැංකුවේ KYC ෆෝම් එකේ නෑ. අන්න අපේ නොසලකිල්ල. ඒක තමයි අපේ වැරද්ද. ගනුදෙනුකාරයාගේ නෙවෙයි වැරද්ද. ගනුදෙනුකාරයාට ගිහිල්ලා ඇහුවොත් එයා විස්තර දෙයි. හැබැයි අපි අහනකම් එයා අපිට මේක පිළිබඳව විස්තර ඉදිරිපත් කරන එක නෑ. අපේ තමයි වගකීම නිසි ආකාරයට යාගේ තොරතුරු යාවත්කාලීන කිරීම.
හැබැයි අපේ බැංකුව අද වෙනකොට 100%ක්ම KYC එක ගන්න. ගිණුම විවෘත කරන පළවෙනි මොහොතේ KYC ෆෝම් එක අප්ඩේට් කර ගන්න. එහෙම නැත්නම් know your customer. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු ටික අපි ගන්න. ගිණුම විවෘත කරන මොහොතේ. හැබැයි ඊට පස්සේ අඛණ්ඩව ඒ ගිණුම්කරුගේ එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ ස්වභාවයේ වෙනස් වීම අපි විමර්ශනයට ලක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඒ තොරතුරු යාවත් කාලීන කරගන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ customer due diligence. එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්ඤතාවය කියන්නේ එන්නේ ඒ පාර්ට් එකට. එහෙම නැත්නම් අපි මුලින් කියන්නේ KYC ඊගාවට කියන්නේ CDD. ඒ customer due diligence part එක. එහෙම නැත්නම් ගනුදෙනුකාර සම්ප්‍රජඤ්ඤතාවයේ කොටස අපි හරියට අනුගත වෙන්නේ නැහැ බැංකු. මේ වෙනකොට තියෙන ප්‍රධාන දුර්වලතාවයක් තමයි බැංකු සහ මූල්‍ය ආයතනයේ මුල් අවස්ථාවේ ගනුදෙනුකරුගේ තොරතුරු ලබා ගත්තට පසු අවස්ථාවක එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ ස්වභාවයේ සිදුවන වෙනස්කම් අපි යාවත් කාලීන කරගන්නේ නැහැ. ඒ නිසා තමයි බැංකුවේ නිලධාරීන්ට ගනුදෙනුකරුගේ තත්ත්වය පිළිබඳව නිසි වැටහීමක් නැහැ. එතකොට අපිට හිටපු ගමන් එනවා FIU එකෙන් අපේ ගනුදෙනුකරු පිළිබඳව ප්‍රශ්නයක් මෙන්න මෙයාගේ ගිණුමට රුපියල් 50000 ගානේ දෛනිකව වැටෙනවා මොකද්ද? අපි KYC එක අරන් බලනවා ඒකේ තියෙන්නේ මාසෙකට රුපියල් 10000ක ඩිපොසිට් එක. නමුත් ඇත්තටම ගත්තොත් මෙයාගේ මේ 10000 ඩිපොසිට් එකට අදාළ KYC එක මීට අවුරුදු 10කට පරණ KYC එක. අපි අර ඒ ගනුදෙනුකරුගේ තොරතුරු යාවත් කාලීන කරගත්තේ නැති හින්දා අපිට මේ FIU එකට හරියට උත්තර දී ගන්න බැරි වෙනවා. ඒ අවස්ථාවේදී ගනුදෙනුකරු ඒ ප්‍රශ්න අහන වෙලාවේ සමහරට අපිට යාව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. එතකොට අපි මේ ගනුදෙනුකරු පිළිබඳව බොරු විස්තරයක් දුන්නොත් නැත්නම් නිවැරදි තොරතුරු සපයන්න බැරි වුණොත් සමහර විට එක පැත්තකින් ගනුදෙනුකරුට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ ගනුදෙනුකාරයාගේ බිස්නස් වැඩි වෙන්න පුළුවන්. මෙයාගේ ව්‍යාපාරයක් හොඳට ඉතා හොඳින් වර්ධනය වෙච්ච ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. එතකොට අපේ ගාව තොරතුරු සමග ගැලපෙන්නේ නැති හින්දා අපි මේ පුද්ගලයා ගැන සැකකටයුතු ආකාරයේ වාර්තාවක් දුන්නොත් සෙන්ට්‍රල් බැංක් එකට අපි හොඳ ගනුදෙනුකාරයෙක් නැති කරගත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ හිටපු නීත්‍යානුකූල ගනුදෙනුකරුවෙක් නීති විරෝධී ගනුදෙනුකරුවෙක් විදිහට ශ්‍රී ලංකා මහා බැංකුවට ඒත්තු ගැන්නුවා වෙන්න පුළුවන්. ඒ වගේ මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. අපි ගාව තොරතුරු නැති වුණත් අපේ ගනුදෙනුකාරයා බේරගන්න කියලා අපි කියනවා නෑ නෑ එයාගේ KYC එකේ තියෙනවා එයාට මාසිකව 50000ක් එන්න පුළුවන් කියලා අපි යවනවා. අන්න අපි වැරද්දුවා. ඇත්තටම මෙයා දීලා තියෙන්නේ KYC එකේ 10000යි මෙයාගේ ගිණුමට 50000ක් එනවා. අපි මෙයාගෙන් විස්තර හොයන්න නැතුව 50000ක් එන එක අපි ඒ කියන්නේ නිවැරදි බවට තහවුරු කරා. නමුත් අවසානයේ වෙන තැනකින් හරි එහෙම නැත්නම් මේ මිනිස්සයාගේ ගෙදර මත්ද්‍රව්‍ය තිබිලා පොලිසියට අරගෙන යනවා. මොන පොලිසියෙන් බලන මොන බැංකු ගිණුම් හරහාද මේ ව්‍යාපාරය කරගෙන ගිහින් තියෙන්නේ. සමහර වෙලාවට අපේ බැංකු ගිණුම තමයි මෙයා ලංකාව වටේම මත්කුඩු බෙදා හැරියම මෙන්න මේ අහවල් බැංක් account එකට ක්‍රෙඩිට් කරන්න කියලා තමයි මිනිහා දීලා තියෙන්නේ. තොරතුරු ඒ කියන්නේ ඒ තමන්ගේ මේ මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන අනිත් පුද්ගලයන්. ඊට පස්සේ ඒ පුද්ගලයා කියන අපි මත්ද්‍රව්‍ය මෙයාගෙන් ගත්තා මෙන්න මේ බැංකු ගිණුමට සල්ලි දැම්ම. අන්න එතකොට අපි වැරදිකාරයා වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවට වෙන තැනකින් එනවා නිවැරදි තොරතුරු මේ පුද්ගලයා ගනුදෙනු කරලා තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා අපේ බැංකු ගිණුම. අපි හරියට KYC එක අරගෙන නැහැ ඒක අප්ඩේට් කරලා නැහැ ඒක නිවැරදිව පරීක්ෂා කරලා නැහැ අපි වැරදිකාරයෙක් වෙනවා. ඒකයි මෙතන දෙපැත්තම අපිට වෙන්න පුළුවන්. නිවැරදි ගනුදෙනුකාරයෙක්ට හරියට අපි KYC එක අප්ඩේට් නොකර තිබිලා ඔහුව වංචනික පුද්ගලයෙක් විදියට සැක කරන්න කටයුතු කරොත් එතන ගනුදෙනුකරු අපිට නැති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපේ ගනුදෙනුකරු අපේ ගිණුම නැති වෙයි කියලා හිතාගෙන බොරු තොරතුරු දුන්නොත් ශ්‍රී ලංකා මහා බැංකුවට අපි මේ අපරාධය සඳහා අනුබල දීමක් කරා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තෙන්ම අපිට මේ වගකීම එනවා. හරියට බැංකුවක් කටයුතු කරන්න වෙන්නේ අර ඉරේට අහුවිච්ච පුවක් ගෙඩිය වගේ තමයි. දෙපැත්තම බේර ගන්නවා. ශ්‍රී ලංකා මහා බැංකුවට තත්ත්ව තොරතුරු දෙන්නත් ඕන. අපේ ගනුදෙනුකරුව නිවැරදි ආකාරයට ඔහුගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අපි අනුග්‍රහය දෙන්නත් ඕන. ඒක තමයි මේ බැංකුකරුගේ තියෙන අද වෙනකොට තියෙන වර්තමානයේ විශාලම කාර්යභාරය. මොකද ඒක දැන් ලෝකේ වෙනත් රටවල් වල දැන්
ගොඩාක් සංවර්ධනයේ විච්ච රටවල් වල කොච්චර දුරට මේ අනුකූලනේ එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීති එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් නීති කොච්චර වර්ධනය වෙලාද කියනවනම් ඇතැම් බැංකු ජාත්‍යන්තර බැංකු වල ෆ්‍රන්ට් ඔෆිස් ස්ටාෆ් එක ඒ කියන්නේ ගනුදෙනු කරන මාකටිං ස්ටාෆ් එකට සාපේක්ෂව ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා අනුකූලනය සම්බන්ධයෙන් බලන්න සොයා බලන්න. එහෙම නැත්නම් අනුකූලන දෙපාර්තමේන්තුවේ කම්ප්ලයන්ස් ඩිවිෂන් එකේ ඉන්න ස්ටාෆ් එක වැඩි අර ෆ්‍රන්ට් ඔෆිස් වල ඉන්න ස්ටාෆ් එකට වඩා. මොකද හේතුව මේ අනුකූලනය වීම තමයි නිවැරදිව තියෙන්න ඕන. එහෙම වුණොත් මේ හරි විදිහට ගනුදෙනු කරන අය විතරයි කස්ටමර්ස්ලා වශයෙන් තෝරගන්නේ මේ බැංකු. ඒක අද වෙනකොට ආසියාතික මේ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලටත් අද කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ වෙනත් රටවල ජාත්‍යන්තර බලපෑමත් එක්ක ඒ ජාත්‍යන්තර බැංකුවල බලපෑමත් එක්ක අපේ අනුකූලනයත් අපි ගොඩාක් වර්ධනය කරන්න වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර කරගෙන යන අපි කියන්නේ ව්‍යාපාරික අංශවල ඉන්න ගනුදෙනුකාර සම්බන්ධතා පවත්වාගෙන යන කළමනාකාරවරු කියන මැසිවිල්ලක් තමයි අද වෙනකොට බැංකුවල තියෙන මේ ව්‍යාපාර කරගෙන යන එහෙම නැත්නම් කළමනාකරුවන්ගේ තියෙන අර ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ කියනවා අපිට බිස්නස් කරන්න බෑ කම්ප්ලයන්ස් නිසා. එහෙම නැත්නම් මේ කම්ප්ලයන්ස් ඩිවිෂන් එක නිසා අපිට බිස්නස් කරන්න බෑ. අපි මොනවා හරි දෙයක් කරොත් කම්ප්ලයන්ස් වලින් ප්‍රශ්න ගොඩක් අහනවා. ඒ නිසා අපිට බිස්නස් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම තියෙන මේ විශාල බලපෑම නිසා මේක දේශීයව විතරක් නෙවෙයි ජාත්‍යන්තරව තියෙන බලපෑම නිසා අද වෙනකොට බැංකු සහ මූල්‍ය ආයතනවල අනුකූලනය ඉතා විශාල මට්ටමක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඉතාම ප්‍රශස්ත මට්ටමක නොතිබ්බොත් අපේ ගනුදෙනු 100ක් කරනකොට එකක් නන් කම්ප්ලයන්ස් වුණොත් එහෙම නැත්නම් එකක් අනුකූලනය නොවි සිද්ධ වුණොත් ඒක ඇති අපිට විශාල දඩේකට යටත් වෙන්න. එහෙම නැත්නම් විශාල යම් මොනවා හරි සමහර වෙලාවට මේ අනුකූලනය නොවීම නිසා බැංකු බලපත්‍රය පවා අහිමි වෙන්න පුළුවන්. මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අපි හරියට කටයුතු නොකරොත් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය කටයුතු නොකරොත් ත්‍රස්තවාදී මූල්‍යකරණයට අවශ්‍ය කටයුතු හරියට නොකරොත් බැංකු බලපත්‍රය එහෙම නැත්නම් ලයිසන් එක බැංක් ලයිසන් එක පවා කැන්සල් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕන නම් 2020 සහ 19 අවුරුදු වල ඉන්ටර්නෙට් එකට ගියොත් ඔයාලට බලන්න පුළුවන් කම්ප්ලයන්ස් පෙනල්ටි චෙක් කරලා බලන්න ලෝකයේ බැංකු සහ මූල්‍ය ආයතන වලට නන් කම්ප්ලයන්ස් වීම නිසා එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අනුකූලනය නොවීම නිසා ඒ රටවල් වල මහ බැංකු එහෙම නැත්නම් බැංකු අධීක්ෂණ ආයතන විසින් බැංකු වලට ගහලා තියෙන දඩ වල ගණන් සමහර වෙලාවට ලංකාවේ මුදලින් කැල්කියුලේට් කරොත් අපිට හිතා ගන්නත් බෑ. ඩොලර් මිලියන 100යි ඩොලර් මිලියන 400යි. එතකොට රුපියල් වලට කන්වර්ට් කරොත් අපේ බැංකු වලට මං හිතන්නේ වත්කම්වත් ඒ තරම් ප්‍රමාණයක් නෑ. ලංකාවේ තියෙන විශාලම බැංකුවේ වත්කමත් අද තියෙන්නේ ට්‍රිලියන 3යි. එතකොට නමුත් මේ එක දඩයක් එහෙම නැත්නම් එක අනුකූලනය නොවීමේ දඩයක රුපියල් වලට කන්වර්ට් කරාම එනවා ට්‍රිලියන 2-3කට වැඩිය ගාණක්. ඒක නිසා මේක චෙක් කරලා බලන්න ඕගොල්ලෝ Google ගිහිල්ලා සර්ච් කරන්න compliance penalties. කොච්චර ගණනක් ගහලා තියෙනවද 2019 2020. ඔයගොල්ලොන්ට 2017 18 බැලුවොත් හිතා ගන්න බැරි ගාණක් තියෙනවා. මේ පහුගිය අවුරුදු දෙකේ තියෙන compliance penalty ටිකෙනුත් අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ලොකු දඩයකට යටත් වෙනවද අපි මේක අනුකූලනය නොවුනොත් කියලා. එතකොට පැහැදිලිද පළවෙනි දේ තමයි මේ ගනුදෙනු කරු තැන්පත් කරන අවස්ථාවේ තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මේ මුදල් නීත්‍යානුකූල ආකාරයෙන්ද බැංකුවට ආවේ නීති විරෝධී ආකාරයෙන්ද ආවේ කියලා. ඉතින් ඒ සඳහා අපිට තියෙන මූලික දේ තමයි මේ තැන්පත් කරන මුදල
ඇති වෙන්නේ කොහොමද කියලා ඔහු විසින් ලබා දීපු KYC ඩොකියුමන්ට් එකයි මේ ඩිපොසිට් එකයි අතරේ සමානකම් කොහොමද කියලා හොයලා බලන්න. අද වෙනකොට ගොඩාක් බැංකු මේ කම්ප්ලයන්ස් එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා විවිධ පරිගණක මුදුගාංක පාවිච්චි කරනවා. ඒ කියන්නේ කම්ප්ලයන්ස් සොෆ්ට්වෙයාර්ස්. එහෙම නැත්නම් අපිට බෑ මේක අතින් චෙක් කර කර වැඩේ කරන්න. මේ වෙනකොට අපි දීලා තියෙනවා ගොඩක් බැංකු විශේෂයෙන් ලංකාවේ වාණිජ්‍ය බැංකු 100%ක්ම මූල්‍ය ආයතනත් 150කට වැඩිය මේ කම්ප්ලයන්ස් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. එතකොට මේ සොෆ්ට්වෙයාර්ස් වල අපි ගනුදෙනුකරු ගිණුම විවෘත කරන වෙලාවෙම දානවා යාගේ ගිණුමේ ස්වභාවය. ගිණුම කොච්චර අවදානමක් සහිතද නැද්ද? අපි ගිණුම විවෘත කරන පුද්ගලයාගේ ස්වභාවය මත මේක අධි අවදානම් ගිණුමක්ද එහෙම නැත්නම් මැදි අවදානම් ගිණුමක්ද නැත්නම් අවම අවදානමකින් යුත් ගිණුමක්ද කියලා හඳුනා ගන්න. අපි දානවා රිස්ක් ටයිප් එක හයි ලෝ මීඩියම් කියලා. ඒ කියන්නේ සමහර ගනුදෙනුකාරයන්ගේ බිස්නස් එක මතම එහෙම නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය මතම ඔවුන් අධි අවදානම් සහිත ගනුදෙනුකරු. විශේෂයෙන්ම දේශපාලනික සම්බන්ධතා සහිත පුද්ගලයෝ. politically exposed person කියලා අපි කියන්නේ PEPS PEPS කියලා කියන්නේ ඒ වගේ කට්ටිය අපි කියන්නේ වැඩි අවදානම් සහිත පුද්ගලයෝ. ඔවුන්ගේ අතින් මුදල් විශුද්ධීකරණය විය හැකියි. එතකොට දේශපාලනික සම්බන්ධිත පුද්ගලයෝ දේශපාලන සම්බන්ධිත පුද්ගලයෝ කියන්නේ මේ දේශපාලඥයෝ විතරක් නෙවෙයි. දේශපාලනයට සම්බන්ධ අපි politically exposed persons කියලා නමින් කිව්වට එහෙම නැත්නම් දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයෝ කියන ගණයට ඇතුල් කරාට දේශපාලඥයෝ විතරක් නෙවෙයි ඒකට ඇතුල් වෙන්නේ. රජයේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන්, පොලිසියේ ඉහළ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, ජාතික දේශපාලඥයින්, අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා සභාපතිවරු, රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්. ඇයි මේගොල්ලොන්ව දේශපාලන සම්බන්ධිත පුද්ගලයෝ අධි අවදානම් සහිත පුද්ගලයෝ කියලා කියන්නේ? මූන්ට පුළුවන් මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ ක්‍රියාවන් වලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ට මේ රජයේ ආයතන සඳහා ඇති වෙලා තියෙන ක්‍රියාවලීන් සමග අල්ලස් ගන්න පුළුවන්. යම් යම් මූල්‍ය දූෂණ වලට සම්බන්ධ වෙන්න පුළුවන්. වංචාවලට මැදිහත් වෙන්න පුළුවන්. මේ අයට එහෙම ඒ අල්ලස් අරගෙන ඒ මුදල් තමන්ගේ බැංකු ගිණුමට තැන්පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි politically exposed person කෙනෙක් ගිණුමක් විවෘත කරන්න එනකොටම අපි යාව අධි අවදානම් සහිත පුද්ගලයෙක් කියලා හඳුන්වන්නේ. එතකොට එයා සඳහා ගිණුම් විවෘත කිරීම වෙනත් ආකාරයක් තියෙනවා. අපි ඉස්සරහට තවත් මම විස්තර කතා කරන්නම්. මම මෙතෙන්දි මේ ඕගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්නේ politically exposed person කෙනෙක් ආවොත් ගිණුමක් විවෘත කරන්න බැංකුවක අනිවාර්යයෙන්ම සාමාන්‍ය ගිණුම් විවෘත කරන නිලධාරියට බෑ ඒ පුද්ගලයාට ගිණුමක් විවෘත කරන්න. ඊට ඉහළ නිලධාරියෙක්ගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. අපි හිතමු සාමාන්‍ය පුද්ගලයෙකුට ගිණුම විවෘත කිරීමේ අනුමැතිය තියෙන ශාඛා කළමනාකරුට කියලා. politically exposed person ට ගිණුමක් විවෘත කරන්න આવොත් බෑ ශාඛා කළමනාකරුට ගිණුම් විවෘත කරන්න. ඔහු ඊට ඉහළ නිලධාරියාගේ අනුමැතිය ගන්න ඕනේ. එතකොට ඊට ඉහළ නිලධාරියා කියන්නේ ප්‍රාදේශීය කළමනාකරු වෙන්න පුළුවන් නැත්නම් පළාත් බාර කළමනාකාරතුමා වෙන්න පුළුවන්. ඒ වගේම මේ පුද්ගලයාට මේ අනුමැතිය ලබා ගැනීමෙන් විතරක් නැවතින්න බෑ. යාගේ පිළිබඳව අධි අවදානම් සහිත පුද්ගලයෙක් විදිහට අපි නම් කරන්න ඕන. යාගේ ගිණුම. politically exposed person කියන ටැග් එක යටතේ විවෘත කරලා යාව අධි අවදානම් පුද්ගලයෙක් විදිහට ලකුණු කරගන්න ඕන. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ගිණුම පිළිබඳව අපි සමාලෝචනය කරනවා නම් අවුරුද්දකට සැරයක් මේ පුද්ගලයාගේ ගිණුම පිළිබඳව අවුරුද්දට දෙසරයක් සමාලෝචනය කරන්න. ඒ කියන්නේ මෙයාගේ ගිණුම පිළිබඳව වසරකට දෙපාරක් බලන්න ඕන කොහොමද ගිණුමේ හැසිරී. එතකොට මෙයා දීලා තියෙන KYC එකේ ඩිපොසිට් මාසයකට ලක්ෂයයි කියනවනම් අපි මේක මාස 3-4කට සැරයක් මාස 6කට සැරයක් චෙක් කරලා බලන්න ඕනේ ඇත්තටම මේ මාස මේ කියන ඩිපොසිට් එක ඇවිත් තියෙනවද නැත්නම් ඊට වැඩියෙන් ඇවිත් තියෙනවද. ඊට වඩා අඩු වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. මුදල් විශුද්ධීකරණයේදී අඩු වීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩි වුණා. එතකොට අනිවාර්යයෙන්ම එවැනි අවස්ථාවකදී අපිට මේක සැකකටයුතු ගනුදෙනුවක් විදිහට වාර්තා කරන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුවට. එයා අපිට දීලා තියෙන්නේ මාසික දැන් අපි හිතමු
යම් පුද්ගලයෙක් රජයේ ඉහළ නිලධාරියෙක් ලේකම් කෙනෙක් අමාත්‍යංශයක ලේකම් කෙනෙක් ගිණුමක් විවෘත කරන්න ඇවිල්ලා එයාගේ ආදායම් ප්‍රභවය කියලා දාලා තියෙන්නේ වැටුප. කීයද වැටුප? මාසෙකට ලක්ෂයයි. දැන් මේක අපි දාලා තියෙන හයි රිස්ක් කස්ටමර් කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි කරගත්තා, පොලිටිකල් එක්ස්පෝස් පර්සන් කෙනෙක් විදිහට අයිඩෙන්ටිෆයි කරගත්තා. හැබැයි අපි මාස 3කින් චෙක් කරලා බලනකොට මෙයාගේ ගිණුමට මාසෙකට ලක්ෂ 10 15 20 ඇවිල්ලා. අන්න වහාම අපි ක්‍රියාත්මක වෙන්න ඕන. මේ සැක කටයුතු ගනුදෙනුවක් සිද්ධ වෙනවා අපේ ගිණුමක් කරා. අපි මේක වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධියේක්කය වෙත පැය 48ක් ඇතුළත දැනුම් දෙන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම බැංකුවේ ශාඛාවේ කළමනාකරු මේක රිපෝට් කරන්න ඕන සැක කටයුතු ගනුදෙනු වාර්තාවක්. ඒක කරනකොට ඒ බැංකුවේ අනුකූලතා නිලධාරී හරහා මේක කරන්න ඕන. ඒක නොකරොත් අන්න අපිට වැරද්දෙනවා. එතකොට සැක කටයුතු ගනුදෙනුවක් වාර්තා නොකිරීමේ වගකීම තියෙන්නේ බැංකුව එහෙම නැත්නම් මූල්‍ය ආයතනයට. එතකොට අර ගොල්ලොන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ වංචනික ක්‍රියාවක් කරන එකේ වැරද්ද යාටය. හැබැයි අපි ඒක සැක කටයුතු ගනුදෙනුවක් විදියට වාර්තා නොකරුවොත් අපිට වගකීම එනවා. ඒ නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණයේදී බැංකු සහ මූල්‍ය ආයතනවල නිලධාරීන්ට එහි සේවකීන්ට විශාල වගකීමක් පවරලා තියෙනවා නීතියේ. ඒකට අපි නීතිය එකින් එක බලමු. නීතියේ ඒ පනත මම වෙනම කතා කරනවා. මම මේ ඕවරෝල් අයිඩියා එක දෙන්නේ. එතකොට පළවෙනි දේ තමයි තැන්පත්කරණය. මුදල් විශුද්ධීකරණයේ පළවෙනි පියවර තමයි ප්ලේස්මන්ට්. එහෙම නැත්නම් ගිණුමකට තැන්පත් කිරීම. එතකොට තැන්පත් කිරීම කියන අවස්ථාවේදී තමයි අපිට හඳුනා ගැනීමට පහසුම අවස්ථාව. පළවෙනි අවස්ථාව තැන්පත් කිරීම. ඊට පස්සේ පළවෙනි අවස්ථාව තැන්පත් කරලා ඉවර වෙලා ඊගාවට කරන්නේ හුවමාරු කිරීම, ලේයරින්. එතකොට තැන්පත් කිරීම කියන්නේ ගිණුමකට තැන්පත් කරනවා. අපි හිතමු මුදල් විශුද්ධීකරණය කරන පුද්ගලයෙක්. අපි හිතමු මත්කුඩු ව්‍යාපාරිකයෙක්. එයා ගිණුමක් විවෘත කරන එක බැංකුවක. දැන් ලංකාවේ බැංකු 26ක් තියෙනවා. ශාඛා ගත්තොත් ශාඛාක් තියෙනවා. එක බැංකුවක ප්‍රධාන බැංකුවල ශාඛා 200ක් 300ක් තියෙනවා. පොඩි බැංකුවලක ශාඛා 100ක් වගේ තියෙනවා. සමහර ඉතා කුඩා බැංකුවල ශාඛා එකක් දෙකක් තියෙනවා. අපි ගත්තොත් ඕන මේ සියලුම බැංකුවල ශාඛාවන් ගත්තොත් 2000ක් විතර තියෙනවා ලංකාවේ. ඊටත් වැඩි. අපි හිතමු හැම ශාඛාවකම ගනුදෙනුකාරයා මේ ගනුදෙනුකාරයා දෛනිකව මිලියන 10ක් හොයනෝ මත්කුඩු විකුණලා. හැබැයි මෙයාට බෑනේ මත්කුඩු විකුණලා හොයනවා කියලා KYC එකේ පුරවන්න. මෙයා කියනවා සිල්ලර කඩයක් මම පවත්වාගෙන යනවා කියලා ගිණුමක් විවෘත කරනවා ඒ කියන බැංකුව. මේ අපි හිතමු මේ බොරැල්ලේ තමයි මෙයා මේ වැඩේ කරන්නේ. බොරැල්ලේ ලංකාවේ ප්‍රධාන බැංකු වලින් 10ක ශාඛා තියෙන්න පුළුවන් කියලා. Bank of Ceylon, People's Bank, NSB, Commercial, Hatton National, Pan Asia, DFCC වාරි බැංකු ශාඛා 10ක් තියෙනවා කියලා හිතමු. එතකොට ඔය 10ම යා ගිණුම් විවෘත කරනවා. එතකොට මෙයාට දෙන්න බෑනේ ලක්ෂ 10 එක ශාඛාවකට. මොකද එක ශාඛාවකට දෛනිකව ලක්ෂ 10 දාපු ගමන්ම මෙයා සැක කටයුතු ගනුදෙනු කරුවෙක් විදියට ඒ ශාඛාවට අයිඩෙන්ටිෆයි වෙන්න පුළුවන්. එතකොට මෙයාට පුළුවන් ඕනනම් බොරැල්ලේ ශාඛා 10කත් ගිණුම් විවෘත කරනවා. ඊට පොඩ්ඩක් එහාට ගිහින් මරදානේ තව ශාඛා 10කත් විවෘත කරනවා. අනිත් පැත්තට ගිහින් රාජගිරියෙත් ශාඛා 10ක ගිණුම් විවෘත කරනවා. දැන් ගිණුම් 30ක් තියෙනවා. එතකොට මෙයාට ඕනනම් තව මෙයාගේ වයිෆ් කෙනමින් හරි එහෙම නැත්නම් පෙම්වතියගේ නමින් තවත් ශාඛා 30ක් මේ ගිණුම් 30ක් විවෘත කරගන්න පුළුවන්. දැන් ගිණුම් 60ක් තියෙනවා. දැන් මෙයාට දවසකට එන ලක්ෂ 10 මෙයා දෙන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් දෙනවා. මොකක් හරි ඔය පොඩි ග්‍රෝසරි එකක නමක් හරි නැත්නම් හොටෙල් එකක නමකට හරි ගිණුමක් විවෘත කරලා එතකොට අපිට ඩිපොසිට් කරන්න පුළුවන්. හැබැයි දෛනික යම් ප්‍රමාණවත් ගාණ. ඒ කියන්නේ සාධාරණ ගාණ. ලක්ෂ 10ක් ඩිපොසිට් කරොත් හොටෙල් එකක නමකින් අනිවාර්යයෙන්ම බැංකුවට සැක හිතෙන මොන හොටෙල් එකකටද ලක්ෂ 10ක ආදායමක් තියෙන්නේ බොරැල්. අනිවාර්යෙන් ප්‍රශ්නයක්. එහෙනම් එයාට ලක්ෂ 10 එක ගිණුමක ඩිපොසිට් ගන්න බෑ. යා ඕන්න රුපියල් 50000ක් එක ගිණුමකට තැන්පත් කරයි. දැන් ගිණුම් 30ක් කරගත්තානේ. එතකොට මෙයාට පුළුවන් මේ 50000 තැන් 30ෙම ඩිපොසිට් කරා. ඊට පස්සේ දිනපතා 50000 ඩිපොසිට් කරොත් ඒත් සැකයකට ලක් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙයාට
සතියකට ඕනනම් හැම ගිණුමටම සතියකට දවස් 2ක් හෝ 3ක් ඩිපොසිට් කරන්න. අතෑරලා මගේ කියන්නේ මේ අද මේ ගිණුමට දානවා හෙට අනිත් ගිණුමට දානවා. එහෙම මේ ලක්ෂ 10 බෙදලා දැම්ම කියමු. දැන් මෙයා තැම්පත් කිරීම කරා. ඊගාවට ගිණුම් අතර හුවමාරු කිරීම තමයි දෙවෙනි දේ. ඊගාවට මෙයාට කරන්න පුළුවන් දේ තමයි එයාගෙම තියෙන ගිණුම් අතර ෆන් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දේශීයව මේ ෆන් ට්‍රාන්ස්ෆර් කිරීම. එහෙම නැත්නම් ගිණුම් අතර හුවමාරු කිරීම කරනෝ ඔය ලේයරින් කියන එක. එහෙම නැත්නම් විදේශීය ගිණුම් අතරත් මේ හුවමාරු කිරීම බහුලව සිද්ධ වෙන දෙයක්. දැන් විශේෂයෙන්ම මුදල් විශුද්ධීකරණයේදී විදේශීය ගිණුම් හරහා මුදල් හුවමාරු කිරීමෙන් තමයි මේ පහසුවෙන්ම මුදල් විශුද්ධීකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ මුදල් විශුද්ධීකරණය කිරීමට හවුල් වෙන පුද්ගලයෝ. සමහර වෙලාවට කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයන්ට කියනෝ ගිණුම් විවෘත කරගන්න. ඔබේ ගිණුමට එනෝ ලක්ෂ 10ක්. සමහර වෙලාවට මේ ඕගොල්ලොන්ට ඊමේල් තියෙන අයට ඕක එනවා ඇති. දැන් ඊට අවුරුදු 10කට 15කට කලින් තමයි මේ වැඩේ පටන් ගත්තේ. දැන් වෙනකොට ඒක ටිකක් හැමෝම දන්න නිසා මේක මේ මුදල් විශුද්ධීකරණයට පාවිච්චි කරන ක්‍රමයක් නෙවෙයි. මීට අවුරුදු 10කට 15කට කලින් 2005 අතර කාලේ කරපු බහුලවම ක්‍රමයක් තමයි ලංකාවේ ඒ කාලේ මුදල් විශුද්ධීකරණයට ඉඩ නොදීපු රට විදිහට තමයි ජාත්‍යන්තරව පිළිගත්තේ. හැබැයි සමහර රටවල් තියෙන මුදල් විශුද්ධීකරණය සඳහා අවසර දීපු රටවල්. ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණ නීතීන් ඉතා විශාල ලෙස ක්‍රියාත්මක නොවන රටවල් තියෙනවා. විශේෂයෙන්ම ජමයිකානු දූපත්වය, බහමාස්, ඊගාවට අප්‍රිකානු රටවල්, ඒ වගේම ඔය අප්‍රිකානු මහද්වීපයේ ආසන්න දූපත්, ඒ රටවල් වල මුදල් විශුද්ධීකරණය සඳහා නීති තද බල විදිහට නැහැ. එතකොට මේගොල්ලෝ කරන්නේ අපේ රට ඒ කාලේ, ඒ කියන්නේ මම මේ කතා කරන්නේ 2010ට කලින් 2005 2000 වගේ අතර කාලයේදී ලංකාවේ මුදල් විශුද්ධීකරණ නීතිය යම් ආකාරයකට ක්‍රියාත්මක වුණු පළවෙනි රටක් විදිහට අපේ රටවල් මුදල් විශුද්ධීකරණ ජාත්‍යන්තර නීතීන් අනුගත වෙච්ච රටක්. එතකොට අපේ රටෙන් වෙන රටකට මුදල් යනකොට ඒ රට හිතනවා අපේ රටේ මුදල් විශුද්ධීකරණ නීති සම්පාදනයේ විච්ච කාලයක් නිසා එච්චර හොයන්නේ නැහැ අපේ රටේ මුදල් එනකොට. හැබැයි අර වගේ රටවල් වලින් අර අපි මං කියපු ඔය අප්‍රිකානු රටවල්, ලතින් ඔය ජමයිකා ආසන්නයේ තියෙන දූපත් ආශ්‍රිත රටවල්, ඒ වගේ රටවල් වලින් මුදල් එනකොට විශේෂයෙන් ඔය යුරෝපියන් රටවල් එහෙම නැත්නම් ඇමරිකාවේ වගේ රටවල් වැඩිපුර විස්තර හොයන සමහර වෙලාවට ඒ රටවල් වලින් එන මුදල් රිලීස් කරන්නේ ඒවා බ්ලැක් මනි කියන එක ඒගොල්ලෝ දන්න. ඒ වගේ වෙලාවට අර මුදල් විශුද්ධීකරණය කරන්න යොදාගත් උපක්‍රමයක් තමයි අපේ රටේ ඉන්න පුද්ගලයෙකුට ඊමේල් එකක් එනවා මෙන්න අහවල් රටේ මම ඉන්නේ මට තාත්තගෙන් ඇවිත් තියෙන මෙච්චර ගාණක් මුදලක් වා මම හිතනවා ලංකාවේ මේක හොඳයි ආයෝජනය කරන්න කියලා එවනෝ මේල් එකක්. එතකොට අපේ ගිණුමේ විස්තර එව්වට පස්සේ වර්ග දෙකක් මෙතන වුණා. එකක් තමයි අපේව චීට් කරා අපිට කියනවා මේ මිලියන 100 එවන්න මට ඉස්සෙල්ලා ඩොලර් 100ක් එවන්න. ඒතකොට අපි ඩොලර් 100 යවුවොත් සමහර විට ඩොලර් 100 එයාගත්නෝ අපිට මිලියන 100 එන්නේ නැහැ. තව ආයෙත් මිලියන 100 ආවා. මිලියන 100 ආවට පස්සේ යාට කරපු කියපු දේ තමයි ඔයා මිලියන 100ෙන් ඔයා ලක්ෂයක් තියාගෙන ඉතුරු මිලියන 90 ලක්ෂ ඒ කියන්නේ 90 ඉතුරු මුදල ඇමරිකාවේ හරි යුරෝප් හරි රටකට යවන්න. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ බැංකුවකට යවන්න. එතකොට අපි තමයි අපේ ගිණුමේ තමයි විස්තර වැටෙන්නේ සෙන්ඩර් විදිහට. ලංකාවේ අහවලාගේ නමින් තමයි මේ සල්ලි ගියේ. එතකොට අපි අර අපිට ආපු ගිණුම වංචනික ගිණුම. ඇත්තටම ලංකාවේ ඉන්න මිනිස්සයා හිතන්නේ නැහැ මේ මුදල් විශුද්ධීකරණයට තමයි මාව යොදාගන්නේ කියලා. එයාගේ හරි විස්තර ටික දීලා එයා ගිණුම ඇරලා එයාගේ ගිණුමට ගෙන්න ගන්නෝ සල්ලි ටික ඊට පස්සේ එයා ඒ ආපු මොහොතේම අනික් අතට කාට හරි සල්ලි ටික යවනවා. එහෙම නැත්නම් විත්ඩ්‍රෝ කරලා සල්ලි දෙනෝ කෑෂ් වලින්. අන්තිමට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ නම රෙජිස්ටර් වෙනවා මේ ට්‍රාන්සැක්ෂන් එක. හැබැයි අර ඇත්ත වංචනිකයා යාගේ හරි නම
යොදන්නේ නැහැ. සමහර විට ලංකාවේ මෙයාගේ ගිණුමෙන් සල්ලි ටික විත්ඩ්‍රෝ කරාම එයාගේ ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා මෙතනින් සල්ලි ටික ගන්න. ෆිසිකල් කෑෂ් ගන්න. ඒතකොට ෆිසිකල් කෑෂ් ගන්නකොට එයාට එන්නේ නැහැ නේ. එයාගේ අයිඩෙන්ටිෆිකේෂන් එකක් කොහෙවත් සම්බන්ධ වෙන්නේ නැහැ. අර අහිංසක පුද්ගලයෙක්ගේ නම තමයි සමහර වෙලාවට බැංකු ගිණුම දැන් අපේ බැංකු ගිණුමට මේ සල්ලි ආවා කියලා තියෙනවනේ පැහැදිලිව. කවදා හරි දවසක මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවක අපේ නමේ තමයි ගිණුම් අංකයයි නමයි ඩෙන්ටි කාඩ් නම්බර එකයි ඇඩ්‍රස් එකයි තියෙන්නේ. එතකොට ඕන වෙලාවක මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ලක් වෙන්නේ මේ ලංකාවේ හිටපු මිනිස්සයා. ඕගොල්ලොන්ට මතක ඇති මීට අවුරුදු 3කට විතර කලින් බංග්ලාදේශ් බැංකුවක ගිණුමක් හැක් කරලා GL accounts වගේක් හැක් කරලා swift message වගේක් එව්වා ලංකාවේ මිනිස්සෙක්ගේ නමකට. ඒ මිනිස්සයාගේ තමයි අද හිර එයාව තමයි රිමාන්ඩ් වෙලා ඉන්නේ. හැබැයි එයා විත්ඩ්‍රෝ කරලා කෑෂ් වලින් දුන්න අනිත් මේකට සම්බන්ධ වෙච්ච ඉන්දියාවේ මේ හැකර්ට. එයා සල්ලි ටික කෑෂ් ඒ කියන්නේ ෆිසිකල් කෑෂ් ටික අරගෙන තමයි එයා ගියේ. එතකොට එයා මේකට සම්බන්ධ වුණේ නෑ. මොකද එයාව අල්ලගන්න බැරි වුණා. අර තමන්ගේ ගිණුමේ අයිතිකාරය විස්තරය දීපු පුද්ගලයා තමයි මුදල් විශුද්ධීකරණ වැරදට අද දඬුවම් ලබන්නේ. ඒ නිසා මේ මුදල් විශුද්ධීකරණයේදී අර උවමාරුවේදී සමහර වෙලාවට අහිංසක පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරා මේ වංචනික මුදල් ඩිපොසිට් කළා ඊට පස්සේ මේ ලේයරින් පාර්ට් එකට. එතකොට ගිණුම් කීපයක් අතර මේ හුවමාරු කිරීම තමයි ලේයරින් කියලා කියන්නේ. එහෙම නැත්නම් හුවමාරුව තැම්පත් කරනවා ඊට පස්සේ ගිණුම් කීපයක් අතර හුවමාරු කරනවා. මොකද මේ හුවමාරු කිරීම මගින් අපිට නීත්‍යානුකූල මුදල් සහ නීති විරෝධී මුදල් වෙන් කරලා අඳුන ගන්න බැරි වෙනවා. ඒක මම උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්න. තව අපි හිතමු මේ A කියන පුද්ගලයා බැංකු ගිණුම් කීපයක් විවෘත කරනවා බැංකු කීපයක XYZ කියන බැංකු වල 1 2 3 4 කියලා බැංකු මේ ගිණුම් හතරක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙයා මිලියනේ මේ හතරටම දානවා. ඊට පස්සේ මේ හතරෙන් තවත් ගිණුම් කීපයකට මේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. මෙයාගෙම ගිණුම් වෙන්න පුළුවන්. ඒගෙම ගිණුම් වෙන්න පුළුවන්. නැත්නම් ඒට සම්බන්ධ B ගේ හරි C ගේ හරි වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේවට ඩිපොසිට් එක ගියilla ආයිත් මේ හරහා මේවට එනවා. මේ ඉන්නේ එතකොට නීත්‍යානුකූල මුදල්. මොකද සල්ලි ඩිපොසිට් එකක් නෙමෙයි ඇවිත් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. එතකොට මෙයා කියන්න පුළුවන් මම මේ බඩු විකුණමු වෙන රටකට හරි වෙන කාට හරි විකුණලා ඒ සල්ලි තමයි ඇවිත්. කෑෂ් ඩිපොසිට් එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේ එකක්වත් නෙමෙයි මෙයාගෙම තියෙන වෙනත්ම බැංකුවක තියෙන පිරිසිදුම ගිණුම. මේක පවත්වාගෙන යන්නේ මෙයා මොකක් හරි ABC කම්පැනි කියලා හොටෙල් මොකක් හරි කම්පැනි එක. ඒකට එන්නේ මේ account වලින් සල්ලි. හැබැයි ඇත්තටම ගත්තොත් මෙයාගේ සල්ලි තමයි මේ දාලා වෙන කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරලා ඒගොල්ලෝ අරහා මෙතෙන්ට ගෙන්නේ. එතකොට මෙයා මේ ගිණුම පවත්වාගෙන යන්නේ මගේ මොකක් හරි ලෑන්ඩ් සේල් එක. එහෙම නැත්නම් මගේ ඔන්ලයින් බිස්නස් එක. මේකට සල්ලි එන්නේ මේ විවිධ කස්ටමර්ස්ලා. එතකොට එයා කියන්නේ මම මේගොල්ලොන්ට බඩු විකුණලා එයාලගෙන් ආපු සල්ලි. හැබැයි ඇත්තටම ගත්තොත් මෙයාගේ නීති විරෝධී මුදල් තමයි එයාගේම ගිණුම් වලින් මුලින් මේ පැත්තට ගිහිල්ලා පස්සේ එයාගේ ගිණුමකට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. එතකොට මේ ඩිපොසිට් කරන එක එහෙම නැත්නම් අපි කියන්නේ මේ තැම්පත් කිරීම පස්සේ වෙන එකකට හොමාරු කළා අවසානයේ එයාගේම ගිණුමකට ඉන්ටිග්‍රේට් කරගන්න. එහෙම නැත්නම් ඒකාබද්ධ කරගන්න. මේක ඇතුලේ තියෙනවා නීත්‍යානුකූල මුදල් සහ නීති විරෝධී මුදල්. නීත්‍යානුකූල මුදලුත් තියෙනවා නීති විරෝධී මුදලුත් තියෙනවා. මේ දෙක එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ආ නීත්‍යානුකූල ඇසෙට්ස් buy කරනවා. එහෙම නැත්නම් නීත්‍යානුකූල වත්කම් මිලට ගැනීම කරනවා මේ ගිණුම හරහා. එතකොට අර මෙතෙන්දී අපිට මුදල් කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බෑ. අපිට හරියට හඳුන ගන්න පුළුවන් වෙන්නේ අන්න අර ඩිපොසිට් කරන තැනේදී බෝඩ් එක පේන්නේ නැද්ද?
බෝඩ් එක පේන්නේ නැද්ද? හරි එතකොට පැහැදිලිද දැන් මම ඒක අර කියපු විස්තරේ පැහැදිලිද මුදල් විශුද්ධීකරණයේ කොහොමද මේ පියවර 3 කියලා? තැන්පත්කරණය, හුවමාරුව සහ ඒකාබද්ධකරණය. තැන්පත් කියන්නේ නීති විරෝධී මුදල් ටික ඩිපොසිට් කරනවා ගිණුමකට තැන්පත් කරනවා. ඊට පස්සේ ගිණුම් කීපයක් අතර හුවමාරු කරගන්න. සමහර විට එකම පුද්ගලයාගේ සමහර විට පුද්ගලයෝ දහස් සිය ගණනක් අතර වෙන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනියට මේ මුදල් ඒකාබද්ධ කරගන්නවා. එක්ක නීති විරෝධී පුද්ගලයා ඒ ගිණුම කරපු පුද්ගලයාගේම නමින් නැත්තම් වෙන නමක. නැත්තම් එයාගේම තියෙන හොඳ බිස්නස් එකක්. ඒ කියන්නේ නීත්‍යානුකූල බිස්නස් එකක්. විශේෂයෙන්ම මේ මුදල් විශුද්ධීකරණයට යොදා ගන්න ඒ කියන්නේ හැම ලෑන්ඩ් සේල් එකක්ම හැම ප්‍රොපර්ටි බිස්නස් එකක්ම මුදල් විශුද්ධීකරණයට සම්බන්ධයි කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි ගොඩක් මේ මුදල් විශුද්ධීකරණය කරන පුද්ගලයෝ යොදා ගන්න එක පහසුම සුලභ ක්‍රමයක් තමයි ඔය ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස්ලා විදිහට ගිණුම් විවෘත කරගන්න. එහෙම නැත්නම් ලෑන්ඩ් සේල් විදිහට ගිණුම් විවෘත කරගන්න. එහෙම නැත්නම් ජෙම් බිස්නස්, ජෙම් ඇන්ඩ් ජුවෙලරි බිස්නසස් විදිහට ගිණුම් විවෘත කරගන්න. මොකද ඒකට හේතුව ඒවයි වත්කම් වල වටිනාකම හරි අමාරුයි තක්සේරු කරන්න. අපි හිතමු මැණිකක වටිනාකම අපිට කියන්න බෑ. එයාට කියන්න පුළුවන් මම මැණිකක් ගත්තා ලක්ෂ 5කට විකුණුවේ ලක්ෂ 100කට. ඒක පැහැදිලිව ඒ කියන්නේ හරි අමාරුයි. ඒක අපිට අනිත් පැත්තට තර්ක කරන්න එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද ඔය විශේෂයෙන්ම මැණික් සහ ඔය සමහර ඔය ස්වර්ණාභරණ වගේ ඒවයි වටිනාකම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාට ඒකේ තියෙන වටිනාකම මත. එතකොට බැංක් එකේ රිස්ක් ඇන්ඩ් කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්ද කම්ප්ලයන්ස් එකෙන් තමයි ඇන්ටි මනි ලොන්ඩරින් මොනිටර් කරන්නේ. රිස්ක් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. සමහර බැංක් වල ඒ කියන්නේ ওই ලොකු බැංක්ස් වල රිස්ක් වලට වෙනමයි කම්ප්ලයන්ස් කියලා වෙනමයි තියෙනවා. සමහර බැංක්ස් වල රිස්ක් ඇන්ඩ් කම්ප්ලයන්ස් කියලා එකක් වෙන්න පුළුවන්. හැබැයි ඇන්ටි මනි ලොන්ඩරින් සම්බන්ධයෙන් මොනිටරින් පාර්ට් එක කරන්නේ කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. විශේෂයෙන්ම ඇන්ටි මනි ලොන්ඩරින් එහෙම නැත්නම් මනි AML කම්ප්ලයන්ස් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඇන්ටි මනි ලොන්ඩරින් කම්ප්ලයන්ස් කියලා. පැහැදිලිද? විශාල බැංක්ස් වල නම් රිස්ක් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක රිස්ක් මැනේජ්මන්ට් වලට කම්ප්ලයන්ස් වල තමයි ඇන්ටි මනි ලොන්ඩරින් පාර්ට් එක මොනිටර් වෙන්නේ. මම කිය හිටියේ විශේෂයෙන්ම ජෙම් ඇන්ඩ් ජුවෙලරි, ලෑන්ඩ් සේල්ස්, ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් වගේ අය බිස්නස් කරන අයට මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන්න පහසු වෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. මම මේ කියන ඒවා කියන්නේ ඕගොල්ලොන්ට බැංකුව වල වැඩ කරනකොට නිසි එහෙම නැත්නම් නිවැරදි නිලධාරීන් විදියට කටයුතු කරන්න. එහෙම නැත්නම් මනි ලොන්ඩරින් වලට අවශ්‍ය ඒ කියන්නේ මනි ලොන්ඩරින් වෙන දෙයක් එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණයක් වෙන එකක් තේරුම් අරන් ඒක නවත්තන්න අවශ්‍ය උපදේශකට මිස මේ මනි ලොන්ඩරින් කරන විදිය කියලා දෙනව නෙවෙයි ඈ. ඕනනම් දැන් මම මේ කියලා දෙන එකෙන් මනි ලොන්ඩරින් කරන්න පුළුවන් කාට හරි. මේ මනි ලොන්ඩරින් කරන්න නෙවෙයි මේ උගන්වන්නේ මනි ලොන්ඩරින් කරන එකෙන් කොහොමද ඕගොල්ලෝ බේරෙන්නේ කියලා. එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ඕගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා. ඒකට දෙකම කරන්න පුළුවන් දෙකම කියලා දෙනවනේ. අපි අපරාධ නීතිය උගන්වනකොට මිනි මරණ විදිහත් කියලා දීලා තමයි මිනි මරුම අපරාධ නීතියේ වරදක් කියලා දෙන්නේ. ඒකෙන් අපිට මිනි මරන්න නෙවෙයි කියලා දුන්නේ. හැබැයි මිනි මරන්න පුළුවන් අපරාධ නීතිය දන්න කෙනෙකුට අහු වෙන්නේ නැති වෙන්නේ නේ. අන්න ඒ වගේ තමයි මෙතන මනි ලොන්ඩරින් හරියට ඉගෙන ගත්තොත් මනි ලොන්ඩරින් නවත්තන්නත් පුළුවන්, ඒක කරන්නත් පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ තීරණය කරන්න මොන පැත්තටද යන්නේ කියලා. මනි ලොන්ඩරින් මම මේ කියලා දෙන්නේ මනි ලොන්ඩරින් වීම නවත්තන්න. එහෙම නැත්නම් බැංකුවක වැඩ කරනකොට මම කියවනේ මේ ලෝ ඉගෙන ගන්න එක ඕගොල්ලොන්ට බැංකුවක වැඩ කරන්න ප්‍රැක්ටිකලි ඕන වෙන එක. සමහර සබ්ජෙක්ට්ස් බැංකින් පාස් වෙන්න විතරයි ඕන. හැබැයි බැංකින් ලෝ කියන එක ඕගොල්ලොන්ට ප්‍රැක්ටිකල් බැංකර් කෙනෙක් විදියට වැඩ කරන්න ඕන. හරියට නීතිය ඉගෙනගෙන ප්‍රැක්ටිකල් බැංකර් කෙනෙක් විදියට වැඩ කරොත් ඕගොල්ලොන්ට බැංකු ජීවිතේ
කිසි කරදරයක් නැතුව රස්සාව කරගෙන ඉන්න පුළුවන්. නැත්තම් බැංකුවේ රස්සාව කරගෙන ඉන්නකොට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නීතිය හරියට දැනගත්තේ නැත්තම්. ඒක නිසා මම මේ කියලා දෙන්නේ මනි ලොන්ඩරින් කරන්න නෙවෙයි, මනි ලොන්ඩරින් කරන කෙනෙක් හඳුනා ගැනීමට ඕගොල්ලන්ට උපකාරී වෙන දේවල් තමයි කියලා දෙන්නේ. එතකොට දැන් මම කිව්වේ මනි ලොන්ඩරින් කරන්න ලේසි ක්‍රමයක් තමයි ලෑන්ඩ් සේල් එක. අපි හිතමු මගේ ගාව මිලියන 100ක් තියෙනවා මත්ද්‍රව්‍ය විකුණලා කියලා. දැන් මට ඕන මේක නීත්‍යානුකූල මුදල් බවට පත් කරගන්න. මගේ ගාව කළු සල්ලි තියෙනවා මිලියන 100ක්. දැන් මොකද්ද මං කරන්නේ? මට පුළුවන් ඕන ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් ලෑන්ඩ් සේල් බිස්නස් එකක් පටන් ගන්න. ලෑන්ඩ් සේල් බිස්නස් එකක් පටන් ගන්න මොකද්ද කරන්නේ? මං කරන්නේ තැන් වල තියෙන ලෑන්ඩ්ස් ටිකක් මිලට ගන්න. අපි හිතමු ඔය තියෙන ගම් වල තියෙන ඕවිටවල් බාගෙට කැලෑවට ගියපු ගල් තලාවල් කිසිම වටිනාකමක් නැති ලෑන්ඩ්ස් ටිකක් මිලට ගන්නවා අඩුවට. රුපියල් ලක්ෂයකට දෙයකට ගන්න පුළුවන්. අරගෙන ඉවර වෙලා බැකෝ එකක් දාගෙන පාරවල් ටිකක් හදලා ගස් ටික කපලා පොඩ්ඩක් සමතලා කරලා ඔන්න ලෑන්ඩ් සේල් එකක් විදිහ මොකක් හරි ලස්සන නමක් දාලා විකුණන. මට ඇත්තටම ඕන මේ ලෑන්ඩ් සේල් එක කරන්න මේ ඒකෙන් ප්‍රොෆිට් කරන්න නෙවෙයි. මට ඕන අර මිලියන 100 බ්ලැක් මනි වයිට් මනි කරගන්න. එතකොට ඉතින් මට ඕන මෙහෙම කරන්න. මම එක පැත්තකින් මගේම කවුරු හරි ගෝලයෝ ටිකකට අර මිලියන 100 යම් ආකාරයකට බෙදලා දීලා ඒගොල්ලොන්ට කොටස් වශයෙන් ගෙවන්න කියලා අර ලෑන්ඩ්ස් ටික වැඩි මිලට විකුණනවා. අර මම ලක්ෂයට දෙකට ගත්ත පර්ච් අක්කර 2-3 පර්ච් එක ලක්ෂ 2 ගානේ විකුණනවා. අක්කරේ ලක්ෂයට අරගෙන පර්ච් එක ලක්ෂ 2 ගානේ විකුණුවම හරිනේ. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම ඉඩමේ වටිනාකම නෙවෙයි අර මගේම කවුරු හරි කෙනෙක් යොදාගන්නේ අර සල්ලි ටික වයිට් මනි කරගන්න. එතකොට මගේ අර ලෑන්ඩ් සේල් බිස්නස් එකට ඩිපොසිට් එක එන්නේ ලෑන්ඩ්ස් විකුණලා විදියට. එතකොට නිකම්ම අර බ්ලැක් මනි වයිට් මනි ඔය එක ක්‍රමයක්. වැඩි එහාට කියන්නේ නැහැ මොකද එතකොට ඕගොල්ලන්ට ඕකෝන්නම් කරන්නත් පුළුවන්. කොච්චර වගේ ඩිපොසිට් වලටද AML මොනිටරින් කරන්නේ? ඒකට ලිමිට් එකක් නැහැ. ඒක අපි හදන්න ඕන. අපි හිතමු බැංකුවක AML මොනිටරින් යුනිට් එක තමයි තීරණය කරන්නේ. එක එක රිස්ක් කැටගරිස් වලට තමයි මේක ලිමිට් දාන්නේ. අපි සාමාන්‍යයෙන් O1 මිලියන් ට්‍රාන්සැක්ෂන් සෙන්ට්‍රල් බැංක් එකට හැම මාසෙම දෙපාරක් රිපෝට් කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අපේ බැංකුවට මිලියනයකට වඩා ඩිපොසිට් කරොත් එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් එකේ වැලියු මේ වටිනාකම මිලියනයට වඩා වැඩි නම් ඒ සියලුම ට්‍රාන්සැක්ෂන් ශ්‍රී ලංකා මහ බැංකුවට රිපෝට් කරනවා. ඒකට තමයි ওই ලිමිට් එකක් තියෙන්නේ. එහෙම නැති එක ඊට අඩු ගණන් සඳහා බැංකුව විසින් එක බැංකුව එක නිර්ණායක යොදාගෙන තියෙනවා. අපි හිතමු ලක්ෂ 5ට වැඩි ට්‍රාන්සැක්ෂන් එකකට වඩා එනෝනම් අපි මේ පැටර්න් එක බලනවා. මේ ගිණුම් වලට දැන් අපි මං කියවනේ ගිණුම විවෘත කරන වෙලාවේදී කස්ටමර්ව හයි රිස්ක්ද මීඩියම් රිස්ක්ද ලෝ රිස්ක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා කියලා. ඒතකොට හයි රිස්ක් කස්ටමර්ස් ලගේ මේ පැටර්න් එක වැඩි වෙනස් වෙන්න පුළුවන්. මීඩියම් රිස්ක් එකේ මීට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. ලෝ රිස්ක් එකේදී මීට වඩා තවත් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර් සෙග්මන්ට් එක අනුව මේ amount එක වෙනස්. එතකොට මේවා එකකට එකක් වෙනස්. නිර්ණායක අපි එළියට දෙන්නේ. දැන් කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එක විදිහට අපි හදාගෙන තියෙනවා. දැන් ඩිපාර්ට්මන්ට් එකක් නම් අපි හිතමු ලංකාවේ එක බැංකුවක කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකක් ප්‍රශ්න අහන්න ඕගොල්ලන්ට කටින් යවුවත් කන්නේ අත උස්සන්න ඕනේ නැහැ මේ නැත්තම් ටයිප් කරලා එවන්න. කවුද ප්‍රශ්නයක් අහන්න හදනව අහන්න.
තොට දැම්මන් කියන්න හැදුවේ ඒ එක බැංකු තමන්ගේ නිර්ණයක කීපයක් තියාගෙන ඉන්න. එතකොට ලක්ෂ 2ද 5ද කියලා මිලියනේද කියන එකක් නෑ. එක ගිනුම් වලට විවිධ පැටර්න්ස් තියාගෙන ඉන්නද. ලෑන්ඩ් සේල් වගේම හයි රිස්ක් කස්ටමර්ස්ලා, ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස්ලා හයි රිස්ක් කස්ටමර්ස්ලා. එතකොට අපි ඒගොල්ලොන්ට CDD වලට එහාට ගිහිල්ලා අපි කියන enhanced due diligence කියන. එහෙම නැත්නම් වර්ධිත ගනුදෙනුකාර සම්ප්‍රජන්‍යතාවය EDD කියන තත්ත්වයට ගිහින් තියෙනවා. CDD කියන්නේ කස්ටමර් ඩියු ඩිලිජන්ස් නේ. ඒ කියන්නේ ගනුදෙනුකරුවා අඛණ්ඩව මොනිටර් කරන. එහෙම නැත්නම් විමර්ශනය කරන එයාගේ ගනුදෙනු වල ස්වභාවය. enhanced due diligence කියන්නේ යාට වඩා වැඩි අවධානයක් දීලා තියෙනවා. යාගේ දෛනික ගනුදෙනු මොනිටර් කරන. සමහර විට යාගේ ගනුදෙනුකරුගේ අනිත් පැත්තේ කස්ටමර්ගේ විස්තරත් අපි හොයනවා. දැන් මේ අර පැටර්න් එකේ මේ account එකෙන් අනිත් account එකට transfer වෙනෝනේ. අන්නේ transfer වෙච්ච account එකත් කාගේද කියලා හොයන enhanced due diligence වල. ඒකයි මං කිව්වේ මේවා එකකට එකක් වෙනස්. rules කියන එක මේ පොදුවේ තියෙන තත්වයක් නෙවෙයි. අපි විසින් ඒ කියන්නේ මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා බැංකුවේ ඇතුලේ පාත්තාගෙන යන යම් නිර්ණායක කීපයක් තියෙනවා. ඒවා අපි ප්‍රසිද්ධ කරන්නෙත් නැහැ. මොනවද අපි කරන්නේ කියලා අපි මේ පැටර්න් එකට ට්‍රාන්සැක්ෂන් වෙනවද කියලා බලන එක කරනවා. බලලා suspicious transactions තියෙන ඒවා. එහෙම නැත්නම් සැකකටයුතු ගනුදෙනු වඩාත් සුපරීක්ෂණයකට ලක් කරලා ඇතැම් වෙලාවට ඒ සැකකටයුතු ගනුදෙනු කරන පුද්ගලයන්ව වාර්තා කරන ශ්‍රී ලංකා මහ බැංකුවට. සමහර වෙලාවට සැකකටයුතු ගනුදෙනු කරන පුද්ගලයන්ගේ KYC අප්ඩේට් කරගන්න. සමහර වෙලාවට සැකකටයුතු ගනුදෙනු කරන එක බැංකුවට ගොඩාක් අවධානමක් කියලා හිතෙනවා නම් ගනුදෙනු කරුවන්ගේ ගිණුම් වසා දාන්න කියලා අපි ඉල්ලා සිටිනු ගනුදෙනු කරුවන්ගෙන්. ඕගොල්ලොන්ගේ KYC එකට ගැලපෙන්නේ නැහැ වාගේ බිස්නස් එක. ඒ නිසා ඕගොල්ලොන්ට මේ විදිහට අපිට හරියට KYC එක දෙන්න නැත්නම් හරියට හෙලි කරන්න ඕගොල්ලොන්ගේ ගනුදෙනු. එහෙම කරන්න කැමති නැත්නම් අපිත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා ගිණුම් වසා දාන්න ඉල්ලන්න පුළුවන්. එතකොට මේකට එක නිර්ණායක යන්නේ ඒ තැන්වල ඒ බැංකුවල තියාගෙන ඉන්න ඒ කියන්නේ මේ සඳහා මේ ගනුදෙනු මොනිටර් කරන්න එහෙම නැත්නම් විමර්ශනය කරන්න නිලධාරීන් පත් කරලා ඒගොල්ලොන්ට මේ අභ්‍යන්තරව ලබලා දීලා තියෙන උපදෙස් අනුව තමයි කරන්නේ. එතකොට මට මේක අපේ බැංකුවේ තියෙන එක හෙලි කරන්නත් බෑ. මොකද එහෙම කරන්න අපිට අයිතියකුත් නැහැ. මේක විවිධ බැංකු වලට අනුව එක එක ගනුදෙනු කරුවන්ගේ ස්වභාවය අනුව වෙනස්. පැහැදිලිද උත්තරේ? අර තව කවුරු හරි ප්‍රශ්නයක් අහන්න හැදුවනේ. එයාගේ ප්‍රශ්නේ මොකද්ද? අතක් කිස්සුවා මෙතන. වැරදිලා ක්ලික් වෙලා වෙන්නේ නැතිනේ. එතකොට දැන් මම කිව්වේ මුදල් විශුද්ධීකරණයේ ප්‍රධාන පියවර තුන තමයි තැන්පත් කිරීම, හුවමාරු කිරීම සහ ඒකාබද්ධ කිරීම. අන්තිමට ඒකාබද්ධ වෙන්නේ එයාගේ නීත්‍යානුකූල මුදල් එක්ක. අර ලෑන්ඩ් සේල් එකේ account එකට අන්තිමට ඩිපොසිට් වෙනවා එයාගේ accounts වලින් සල්ලි ගත්ත විදියට. සමහර විට ලෝන් එකක් ගන්නවා පුද්ගලයෙක් බැංකුවකින් ඉඩමක් ගන්න. හැබැයි ලෝන් එකක් අරගන්නව මිලියන 10කට. හැබැයි එයා ලෝන් එක අරගන්නේ මගේ සැලරි එකෙන් ගෙවෙන්න කියලා. එයා එකපාරට ලෝන් එක මිලියන 10 ගෙවන. අන්න ඒක සැකකටයුතු ගනුදෙනු. අපි දැනගන්න ඕන ඩිපොසිට් ඒ කියන්නේ පුද්ගලයෙක් ලෝන් එකක් ගන්නව වැටුපෙන් ගෙවන්න කියලා මිලියන 10ක්. හැබැයි එයා එක දවසින් ඇවිල්ලා අර ඉඩම විකුණලා ලෝන් එක ගෙවුවොත් ඒක වෙනම කතාවක්. ඒක සැකකටයුතු ගනුදෙනුවක් නෙවෙයි. එයා ඉඩමක් අරගෙන එයා ටික දවසකින් ඉඩම විකුණනවා. ඉඩම විකුණලා ලෝන් එක පියවනවා. එතකොට ඒක සැකකටයුතු ගනුදෙනුවක් නෙවෙයි. හැබැයි එයා ලෝන් එකක් අරගෙන ටික දවසකින් මාස 2-3ක් වාරික ගෙවලා එකපාරට 10 මිලියන් ගෙවනවා. ඒකත් මුදල් විශුද්ධීකරණයට යොදා ගන්න බහුල ක්‍රමයක්. ඒ කියන්නේ ණය අරගෙන ඉක්මනින් ගෙවා දෙන්න. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නව මිලියන 10ක්. ලිමිට් එකක් තියෙන. එක්කෝ එහෙම නැත්නම් ලක්ෂයක ලිමිට් එකකට ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන එයා ඩිපොසිට් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ක්‍රෙඩිට් ලිමිට් එක ගන්න. ක්‍රෙඩිට් කාඩ් එකක ක්‍රෙඩිට් බැලන්ස් එකක් නැහැනේ. හැමතිස්සෙම එයාට ක්‍රෙඩිට් ලිමිට් එකක් ගන්න තියෙන්නේ. සමහර පුද්ගලයෝ ක්‍රෙඩිට් කාඩ් එකට ෆන්ඩ් සල්ලි දානවා. ඒ කියන්නේ යා ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්නේ නැතුව එකපාරට ලක්ෂ 5ක් ඩිපොසිට් කරනවා. අන්න ඒ වගේ වෙලාවෙදී අපි බලන්න ඕනේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඒ සාමාන්‍යයෙන්
මුදල් විශුද්ධීකරණයට යොදා ගන්න බහුල ක්‍රම. ඒ කියන්නේ ණය කාඩ්පත් සඳහා මුදල් තැන්පත් කිරීම. අතිරික්ත මුදල්. ඒ කියන්නේ යාගේ ලිමිට් එකට වැඩිය. යා ලක්ෂ 5ක ණය කාඩ්පතක් අරගෙන ඉවර වෙලා රුපියල් 500ක් වියදම් කරලා ලක්ෂ 5ක් ඩිපොසිට් කරනවා. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 10ක ලෝන් මිලියන 10ක ලෝන් එකක් අරගෙන මාස 2-3ක් ලෝන් එක ගෙවලා එකපාරට මිලියන් 10 දාන්න. අපි එතකොට හොයන්නේනේ දැන් බැංකුවක් විදියට අපි බලන්නේ ගිණුම මේ ලෝන් එක ගෙවා ගන්න. එතකොට අපි එච්චර අරක පිටිපස්සේ යන්නේ. අපි හිතන්නේ හොඳ කස්ටමර් ලෝන් එකක් ගත්තා වැඩි කල් ගත්තෙත් නැහැ මෙයා ගෙව්වා. අපි හරි සතුටුයි. නමුත් ඇත්තටම අපි ඒ වගේ කස්ටමර්ස් ගැන වැඩිපුර අවධානයෙන් ඉන්න ඕන. කොහොමද මේ මිනිස්සයා මොකද එයා සැලරි එකෙන් ගෙවන්න තමයි ලෝන් එක ගත්තේ මාස 3ක් යනකොට එයාට ලක්ෂ 10 මිලියන 10ක් කොහෙන්ද හම්බුනේ. අපි ඒක ඩියු ඩිලිජන්ස් එක කරේ නැත්නම් අපේ ඇත්තට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. බැංකුව වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒකයි මේ මුදල් විශුද්ධීකරණය කියන එක සිද්ධ කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය කරන අයත් අලුතෙන් ක්‍රම පාවිච්චි කරනවා. දැන් මම මේ ගොඩක් කතා කරේ ඕගොල්ලොන්ට මේ සාම්ප්‍රදායික ගොඩක් බහුලව කරන ක්‍රම. හැබැයි මීට වැඩිය ගොඩක් වෙනස් ක්‍රම අලුත් ක්‍රම දෛනිකව පාවිච්චි කරනවා. ඒ නිසා මේ මුදල් විශුද්ධීකරණය කියන එක බැංකුව පැත්තට වගකීමක් වෙනවා. අපි මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් තොරතුරු හරියට වාර්තා නොකරොත් බැංකු නිලධාරීන් සහ බැංකු සේවකයෝ වගකීමට ලක් වෙනවා. ඒ වගේම අපි මුදල් විශුද්ධීකරණය සඳහා අනුබල දුන්නොත්, ඒ කියන්නේ අපි මුදල් විශුද්ධීකරණය සඳහා අවස්ථාව සැලසුවොත් ඊට අනුබල දීම යටතේ අපිට වැරදිකාරයා වෙනවා. එතකොට අපිට වෙනම සිර දඬුවම් තියෙනවා. අපි වෙනම දඩේකට ලක් වෙනවා. ඒවා පෞද්ගලිකව පුද්ගලයන්ට එන්නේ බැංකුවට නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සියලුම බැංකු සේවකයෝ සහ නිලධාරීන් මේ මුදල් විශුද්ධීකරණය ඇතිවීම වැළැක්වීමට කටයුතු කරන්න ඕන. දැන් සමහර බැංක්ස් වල මම දන්නවා මම නම් කියන්න කැමති නෑ. සමහර බැංකු නිලධාරීන් දැන් අපි මගේ බැංක් එක මම රජයේ බැංකුවක් අපේ බැංකයේ 90ක් නිලධාරීන්ට අපි පුහුණු කරලා තියෙන්නේ මුදල් විශුද්ධීකරණය වෙන එක වළක්වන්නම තමයි. කොයි වෙලාවකවත් මුදල් විශුද්ධීකරණයක් දැනගෙන එය සංගවා සිටීම බරපතල අපරාධයක් විදිහට ඒගොල්ලොන්ට තේරුම් කරලා තියෙන්නේ. ඒක වැළැක්ුවේ නැත්නම් ඒගොල්ලොන්ට පෞද්ගලිකව වගකීමට ලක් වෙනවා කියන එක අපි තේරුම් කරලා තියෙනවා. හැබැයි අපි සමහර ගිණුම් විවෘත කරන්නේ නැති වෙනකොට අපේ ගාවට එන කස්ටමර්ස්ලා අපිට කියනවා සමහර බැංකු විශේෂයෙන් මේ කුඩා බැංකු මුදල් විශුද්ධීකරණය කරන බව දැනත් ඒ ගිණුම් විවෘත කරන්න ඉඩ දෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම මේක කෙටි කාලීන තත්ත්වයක්. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට මේක කොයි වෙලාවක හරි නීතියට හසු වුණොත් මේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම මේ බැංකුවල වැඩ කරන නිලධාරීන්ට සහ සේවකයින්ට අනිවාර්යයෙන්ම වගකීමට ලක් වෙන්න හේතු වෙනවා. ඒ වෙලාවේදී බැංකුව අනිවාර්යයෙන්ම මගහරිනවා මේ සේවකයන්ට වගකීම දී. ඒක තමයි වෙලා තියෙන්නේ පසුගිය කාලේ උදාහරණ. දැන් සමහර බැංකු කියන්නේ නෑ පොදුවේ ඕගොල්ලෝ ගිණුම් විවෘත කරගන්න ඕක KYC එච්චර හොයන්න ඕනේ නෑ අපිට ඕන ඩිපොසිට්. සමහර බැංකු එහෙම කියලා ඩිපොසිට් ගන්න. හැබැයි වැරදිලා හරි ඩිපොසිට් අරගෙන KYC නිවැරදිව ගන්නේ නැතුව යම් පුද්ගලයෙක් ඒ කියන්නේ යම් මුදල් විශුද්ධීකරණය කරන පුද්ගලයෙක්ගේ ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කළා ඒකට අදාළ තොරතුරු හොයලා ඒ ගිණුම විවෘත කරේ කවුද කියන පුද්ගලයා බැලුවොත් ඒ පුද්ගලයා තමයි පෞද්ගලිකව වගකීමට ලක් වෙන්නේ. ඒ බැංකුවට නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් දැනගන්න ඕගොල්ලෝ මම මේ කියන්නේ ඕගොල්ලෝ බැංකුවල වැඩ කරන අය නම් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා මතක තියාගන්න මුදල් විශුද්ධීකරණයට සම්බන්ධයෙන් අපි ඉඩ දුන්නොත් කවදා හරි දවසක අපිට පෞද්ගලිකව මේ වගකීමට ලක් විය හැකියි. ඒක දවස තමයි පහුවෙන්නේ. කවදා හරි දවසක මේ මිනිස්සයා වෙන තැනකදී හරි මුදල් විශුද්ධීකරණයට වැරදිකාරයා වෙලා මගේ අහවල් බැංකුවේ ගිණුමක් තිබ්බා ඒකෙදි මගේ KYC බැලුවේ නැහැ කිව්වොත් ඒ ගිණුම විවෘත කරපු නිලධාරියට පෞද්ගලිකව වගකීමට ලක් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ නීති. පැහැදිලිනේ. මොකද මෙතන ගොඩක් දැනගන්න ඕන දේ තමයි අපි මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීතිය දැනගෙන හිටියට ප්‍රායෝගිකව වෙන්නේ නැහැ ගොඩක් බැංකුවලදී. ඒ කියන්නේ සමහර බැංකු මේක ක්‍රියාත්මක කරන්නේ ඒක අවසාන වශයෙන් මූල්‍ය පද්ධතියට විශාල තර්ජනයක්. ඒ නිසා හැමෝම තමන්ගේ වගකීමක් විදියට හිතාගන්න නැත්නම් තමන්ට පෞද්ගලිකව නීත්‍යානුකූල සිර දඬුවමකට ලක්වීමේ හැකියාව තියෙනවා.
ඉස්සරහට දඬුවම් ටික මම කියන්නම්. මම මේ වෙලාවේ කිව්වේ මේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ මූලික පියවර ටික. ඊගාවට ත්‍රස්තවාදී මූල්‍යකරණය අපි බලමු. ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන්නේ මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ මොකද්ද ප්‍රශ්නේ? ආමියගේ කොමඩන් කෙනෙක් පෙප් කෙනෙක් කස්ටමර් කෙනෙක්ද? ඔව්. සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාවල නිලධාරීන් කියලා එනවනම් ඒ කියන්නේ නිලධාරීන් කියන්නේ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් නෙවෙයි ආමි එකේ මට පොලිසිය ASP කෙනෙක්ගෙන් උඩ ආමි එකේ මොකද්ද මේ ග්‍රේඩ් එක ඔයා දාලා තියෙන්නේ? මේක පැහැදිලි නෑ මට. ඒ ආමි එකේ රෑන්ක් එක හරියට දාන්න මං කියන්න. ඉහළ නිලධාරීන් සියලු දෙනාම එතකොට ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන්නේ දැන් අපි මුදල් විශුද්ධීකරණය කියලා කිව්වේ නීත්‍යානුකූල මුදල් යොදා ගන්නු නීති නීති විරෝධී මුදල් නීත්‍යානුකූල ක්‍රමවේදයකට හරවා ගන්න තමයි මුදල් විශුද්ධීකරණය යොදා ගන්න. ඒතකොට මුදල් විශුද්ධීකරණය තමයි මේ තැන්පත් කිරීම, හෝමාරුව සහ ඒකාබද්ධ කිරීම කියන එක තිබ්බේ. ත්‍රස්තවාදී මූල්‍යකරණය කියලා කියන්නේ යම් පුද්ගලයෝ කණ්ඩායමක් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුදල් එකතු කිරීම. එතකොට පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ත්‍රස්ත ක්‍රියාවක් සිද්ධ කරනවා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවට තමයි මේ මුදල් එකතු කරන්නේ. එතකොට සමහර විට මේ එකතු කරන මුදල් නීත්‍යානුකූල මුදල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මුදල් විශුද්ධීකරණයේදී නීති විරෝධී මුදල් තමයි නීත්‍යානුකූල මුදල් බවට පත් කරන්නේ. හැබැයි ත්‍රස්තවාදී මූල්‍යකරණයේදී මේ මුදල් ඔරිජිනලි මේ ත්‍රස්තවාදී කණ්ඩායම එකතු කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නීත්‍යානුකූල මුදල් වෙන්න පුළුවන්. ඒ වගේම නීති විරෝධී මුදල් වෙන්නත් පුළුවන්. ඒකට අපිට දැනගන්න ඕන මේ නීත්‍යානුකූල මුදල් වුණත් නීති විරෝධී මුදල් වුණත් ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට එකතු කරන්න යනවනම් ඒ මුදල ත්‍රස්තවාදී කණ්ඩායමගේ ගිණුමකට නම් යන්නේ ඒවා ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන යටතට තමයි වැටෙන්නේ. ත්‍රස්තවාදී කටයුත්තක් කරන පුද්ගලයෙක්ගේ හෝ පුද්ගල කණ්ඩායමගේ හෝ සංවිධානයකගේ ගිණුමකට මුදල් බැර කරොත් අපි ඒක කියන්නේ ත්‍රස්තවාදී මූල්‍යකරණය. හැබැයි මේ මුදල් විශුද්ධීකරණයට වඩා ත්‍රස්තවාදී මූල්‍යකරණය පහසුයි නවත්තන්න. මොකද ලෝකයේ අද වෙනකොට ජාත්‍යන්තරව UN එක එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේම යුරෝපා සංගමය එක්සත් ජනපදය ත්‍රස්තවාදී කටයුතු කරන කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදීන්ගේ නම් ලයිස්තුවක් අපිට දීලා තියෙනවා. ඒතකොට විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී කටයුතු කරන කණ්ඩායම් විදියට හඳුනාගන්නේ මේ මැද පෙරදිග මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන තමයි මේ EU එකයි UN එකයි US සැන්ක්ෂන් ලිස්ට් එකේ ඉන්නේ. එහෙම නැත්නම් මේ ලෝකයේ අනිත් සියලුම රටවල් වල ත්‍රස්තවාදී කණ්ඩායම් මේගොල්ලෝ ත්‍රස්තවාදී කණ්ඩායම් විදියට හඳුනාගන්නේ. ඒක තමයි ඉතින් ජාත්‍යන්තර සංවිධානවල තත්ත්වය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඒකෙත් ඉතින් වැඩිපුර බලය තියෙන්නේ යුරෝපියන් යූනියන් එකටයි ඇමරිකාවටයි. ඊගාවට ඇමරිකාව සහ යුරෝපා හවුල ත්‍රස්තවාදී කණ්ඩායම් කියලා හඳුන්වලා තියෙන්නේ මැද පෙරදිග ඉන්න ඔය මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ටික තමයි බහුතරයක්. ඒවයි නායකයෝන්ගේ නම් ටික තමයි මේ ත්‍රස්තවාදී ලයිස්තුවේ නම් තියෙන්නේ. අද වෙනකොට LTT එක තියෙනවා. හැබැයි ලබන අවුරුද්දේ නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වාර්ෂිකව මේ ත්‍රස්තවාදී කණ්ඩායම් කියන එක හඳුන්වාගෙන ඉන්න කණ්ඩායම් අවුරුද්දෙන් අවුරුද්ද විමර්ශනය කරලා කට්ටියක් ඇතුල් කරනවා කට්ටියක් අයින් කරනවා. සමහරට LTT කියන එක ලංකාවේ දැන් අවුරුදු 10කින් විතර කිසිම ක්‍රියාකාරකමක් නැහැ කියලා අයින් කරන්න පුළුවන්. ඒ නිසා
අපිට මේ ත්‍රස්තවාදී මූල්‍යකරණයේදී ඇත්තටම වර්තමානයේ තියෙන ගැටලුවක් තමයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම් විදිහට හඳුනාගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය UN එක යුරෝපා සංගමය එහෙම නැත්නම් එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී කණ්ඩායම් විදිහට හඳුනා ගන්න ටික තමයි මේ සැන්ක්ෂන් ලිස්ට් එකේ ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ ලිස්ට් එකට අදාළව පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරන්න ආවොත් එහෙම නැත්නම් එවැනි පුද්ගලයෙක්ගේ නමකට සමාන පුද්ගලයෙක් ගිණුමක් විවෘත කරන්න ආවොත් අපි අනිවාර්යයෙන්ම අපේ සැන්ක්ෂන් ලිස්ට් එකේ නම බලලා අපි ගිණුම විවෘත කරන එක නවත්තන්න ඕන. ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම පහසුයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට වඩා. මොකද එතන ලිස්ට් එකක් තියෙනවා. ඒතකොට අපිට පහසුයි අපි මේ සැන්ක්ෂන් ලිස්ට් එකක් තියාගෙන ඉන්නෝ මෙන්න මේගොල්ලෝ තමයි අපි කියන්නේ අසාදු ලේඛනයක් තියාගෙන ඉන්නෝ මෙන්න මේගොල්ලෝ තමයි ත්‍රස්තවාදීන් විදියට හඳුන්වලා තියෙන්නේ. ඒකට ඒගොල්ලොන්ගේ නමයි සමහර වෙලාවට පාස්පෝර්ට් නම්බර් එකයි දාලා තියෙනවා මේගොල්ලොන්ට ගිණුමක් විවෘත කරන්න බෑ. එහෙම නැත්නම් අර ත්‍රස්තවාදී නාම ලේඛනයේ නම් තියෙන අය ඒ කියන්නේ ත්‍රස්තවාදී සංවිධාන විදිහට නම් හඳුන්වලා තියෙන අයගේ ඒ කියන්නේ ත්‍රස්තවාදී සංවිධාන විදිහට නම් කරලා තියෙන සංවිධාන ටිකේ නම් ටික තියෙනවා. ඔය නම් වලින් ගිණුමක් විවෘත කරන්න આવොත් අපිට තියෙන්නේ අපේ ඔය බ්ලැක් ලිස්ට් එක බලලා එහෙම නැත්නම් සැන්ක්ෂන් ලිස්ට් එක බලලා ඒකට සමාන නම් විතරයි ප්‍රශ්නේ. සමාන නැත්නම් අපිට ගිණුම් විවෘත කරන්න පුළුවන්. සමාන වුණත් අපිට ඒ පුද්ගලයාමද කියලා සැක හැරලා දැනගෙන ගිණුම විවෘත කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. අපේ බැංකුවේ වෙච්ච උදාහරණයක් මීට අවුරුදු 10කට විතර කලින් 2008 විතර 10ක් නේ 12ක් විතර කලින් අපේ බැංකුවේ මම වැඩ කරන ලංකා බැංකුවේ ගිණුමක් විවෘත කරන්න ආවා පොඩි ළමයෙක්. ඒ ළමයා ඉපදිලා අවුරුදු 5න් විතර 4කින් විතර අපේ තියෙනවා children savings account එකක්. ඒ නම මැච් වුණා සැන්ක්ෂන් ලිස්ට් එකට. මොකක්ද ඒ ළමයාගේ නම? ඔසාමා බින් ලාඩන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සැන්ක්ෂන් ලිස්ට් එකේ තියෙනවා කියලා මේ පුද්ගලයා ත්‍රස්තවාදියෙක් කියලා අයින් ගන්න බෑනේ. මෙයාගේ තාත්තා තමයි නම දාලා තියෙන්නේ ඔසාමා බින් ලාඩන් කියලා. හැබැයි ඇත්ත අර ඒ කාලේ ජීවත් වෙලා හිටියා ත්‍රස්තවාදී ලයිස්තුවේ ඔසාමා බින් ලාඩන් කෙනෙක්. එයා නෙවෙයි මේ පැහැදිලිවම වෙනෝ. ඒ නිසා අපි මේ ගිණුම විවෘත කරන්න ඉඩ දුන්නා. හැබැයි එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ නම සමාන වුණාට අපි මේ ගිණුම අසාදු ලේඛනයේ තිබ්බා කියලා විවෘත නොකර ඉන්නේ නැහැ. අපි බලනවා අනිත් දේවල් සමානද කියලා. එතකොට ඒ වෙලාවේ ඇටියට ඇත්ත ඔය ත්‍රස්තවාදී නායකයෙක් වෙච්ච ඔසාමා බින් ලාඩන්ට අවුරුදු 50කට වැඩි මේ මිනිස්සයාට අවුරුදු 5ට අඩු. ඒ නිසා අපි මෙයාට ගිණුම විවෘත කරා. නමුත් සැන්ක්ෂන් ලිස්ට් එක අපිට චෙක් කරනකොට ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. සමාන නම තියෙන්න පුළුවන්. සමහර අය විශේෂයෙන් ඔය ලංකාවේ ප්‍රසිද්ධ නම් තියන අයගේ නම් දාගන්නවනේ. ඔය මන් දැකලා තියෙනවා ඊයේ පෙරේදා ඔය ටීවී එකේ ජෝසප් ස්ටාලින් කියලා මිනිස්සෙක් කෑ ගහන. ඇත්තෝ ජෝසප් ස්ටාලින් දැක්කනම් මේ මිනිස්සයා පිස්සු හැදිලා මැරෙයි. මේ වගේ පිස්සෙක්තුත් මගේ නම දාගෙන. ඒ කියන්නේ ජෝසප් ස්ටාලින් කියන්නේ අපි කොච්චර ගෞරවය කරන මිනිස්සෙක්ද ඒ නම දාගත්ත මිනිස්සෙක් මේ නිතරම ඉන්නෝ මන් දැකනවා ලිප්ටන් වටරවුමක. ඒ වගේ එහෙම නම් දාගත්තට මේ මිනිස්සුන්ව බෑ අර අසාදු ලේඛනයේ තිබ්බ නම ඒකට නම සමාන වුණාට අපි ඒක රිෆියුස් කරන්නේ. අපි එතකොට අනිත් දේවල් චෙක් කරනවා. මෙයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් නම්බර් එක චෙක් කරලා බලලා තමයි මේ ගිණුම විවෘත කරන්නේ. ඒ වගේම ඇතම් ත්‍රස්තවාදී සංවිධානයක නමින් ගිණුමක් විවෘත කරන්න આવොත් අපිට රිෆියුස් කරන්න පුළුවන්. මොකද ත්‍රස්තවාදී සංවිධානවල නල් ලිස්ට් එකක් දීලා තියෙනවා සැන්ක්ෂන් ලිස්ට් එකේ. ඒ නම් වලට සමාන නම් අපි ගිණුම් විවෘත කරන්නේ. ඒකට සමාන ඒකටත් ලංකාවේ මම උදාහරණයක් කියන්නම්. 2008 විතර ලංකාවේ ත්‍රස්තවාදී කියන්නේ යුද්ධය පැවති කාලේ Tamil Rehabilitation Organisation කියන account එකක් තිබ්බා. ගොඩක් බැංකුවල ඒ සංවිධානයේ ගිණුම් පවත්වාගෙන ගියා. TRO Tamil Rehabilitation Organisation ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය. හැබැයි මේක මේගොල්ලෝ ගිණුම විවෘත කරේ මේගොල්ලොන්ගේ හේතුව දාලා තිබ්බේ මේ සංවිධානය ඇති කර ගැනීම සඳහා උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වෙච්ච දරුවන් සඳහා සහන සැපයීමට. හැබැයි ඇත්තටම ශ්‍රී ලංකාවේ රහස්සොත්තු සේවය සොයාගත්ත TRO එක එකතු කරන සල්ලි ත්‍රස්තවාදී කටයුතු වලට LTT එකට දෙනවා.
අවසාන වශයෙන් මේගොල්ලෝ TRO එක තහනම් සංවිධානයක් විදිහට ලයිස්තුගත කරා TRO එකේ accounts freeze කරා. ඒ වෙලාවේ බැංකු ගිණුම් වල තිබ්බනම් TRO එකට යම් ඩිපොසිට්ස් ඒ ටික ත්‍රස්තවාදී මූල්‍යකරණය යටතේ අපි තහනම් කරා. තාමත් මං හිතන්නේ සමහර බැංකු වල TRO එකේ account එකේ තිබ්බ සල්ලි තහනම් සංවිධාන යටතට අරගෙන තහනම් කරලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒක පවත්වාගෙන යන වෙලාවේ තමයි තහනම් වුනේ. නැත්තම් තහනම් වෙච්ච සංවිධානයකට ගිණුමක් අරින්න බෑ. මේ සංවිධානයේ කලින් නීත්‍යානුකූල විදියට තිබුණා. හැබැයි TRO එක ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් යොදවනවා කියලා පසුව තමයි හෙළි වෙන්නේ. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් අපි ලංකාවේ ඔත්තු සේවය මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට හඳුන්වලා තහනම් කරගත්තා. ඒ අවස්ථාවේදී තහනම් කරගත්ත නිසා මේක ගිණුම විවෘත කරලා තිබුණා වුණත් මුදල් ලබා ගන්න බැරි වුණා. ඒ මුදල් ෆ්‍රීස් වුණා. ඒ වගේ තමයි ත්‍රස්තවාදී මූල්‍යකරණය සාපේක්ෂව ලේසි මුදල් විශුද්ධීකරණයට වඩා. මොකද අපිට කණ්ඩායමක් හෝ පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක් තියෙනවා. අපිට තියෙන්නේ ඒ අයට ගිණුම් විවෘත කිරීම හෝ ඒ අයට මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා නම් ඒක වැළැක්වීම. එතකොට යම්කිසි පුද්ගලයෙක් මුදලක් අරගෙන එනකොට අහවලාගෙන් අහවලාට යවන්න කියලා අපි බලනවා එවන්නේ ත්‍රස්තවාදීද්ද යවන්නේ ත්‍රස්තවාදියෙකුට. ඒ අසාදු ලේඛනයේ නම නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට සමහර වෙලාවට ත්‍රස්තවාදී සංවිධානයක නමට මේ මුදල යනවා කියලා තේරුණොත් අන්න ඒක මුදල් ඒ කියන්නේ ත්‍රස්තවාදී මූල්‍යකරණය යටතේ අපි නවත්තනවා. ප්‍රධානි ෆොරින් රෙමිටන්ස් වලදී වෙස්ටර්න් යූනියන් මනිග්‍රෑම් වගේ ලොකු amount එකකදී ට්‍රාන්සැක්ෂන් එහෙමත් AML මොනිටරින් වලට යනවා. අද සියලුම මුදල් ගනුදෙනු. සියලුම මුදල් සහ මූල්‍ය ගනුදෙනු. එතකොට ඒවා වෙස්ටර්න් යූනියන්ද මනිග්‍රෑම්ද නෑ හැම ඒවා. සියලුම ඒවා. ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්, කෑෂ් ට්‍රාන්ස්ෆර්ස්, මනි ට්‍රාන්ස්ෆර්ස් ඔක්කොම මේකට අදාළයි. ඒ ගොඩාක් ප්‍රශ්න අහනකොට මට සැකේකුත් එනවා. මොකද ඕවා එක්කෙනෙක් ගොඩක්ම AML වලින් ප්‍රශ්න අහනකොට මේ වැඩේ කරන්නම නෙවෙයිනේ අහන්නේ නේ. මගෙන් ඒක දැනගෙන රින් ගන්න නෙවෙයි නේද අහන්නේ. එකම නමකින් තමයි අහන්නේ ලක්ෂ 2කට වඩා වැඩිද මනිග්‍රෑම් වලට පුළුවන්ද නෑ. මං එහෙම විහිළුවට කිව්වේ ඕන ප්‍රශ්නයක් අහන්න. හැබැයි මුදල් විශුද්ධීකරණය කරන්න එපා. ඉරේ යන දඬුවම. ඉරේ යන වැරද්දක්. ඒ වැරද්දට එන දඬුවම් ටික පස්සේ කියන්නම්. දැනට මේක මතක තියාගන්න. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන්නේ බරපතල මූල්‍ය අපරාධ දෙකක්. එතකොට මුදල් විශුද්ධීකරණයේදී අපිට තියෙන්නේ මේ මුදල් එන්නේ කොහෙන්ද කියලා හොයන්න. ත්‍රස්තවාදී මූල්‍යකරණයේදී අපිට තියෙන්නේ මේ මුදල් යන්නේ කාටද කියලා හොයන්න. එතකොට එකම ගනුදෙනුව එක වුණත් දෙපැත්ත වෙන්න පුළුවන්. මුදල් විශුද්ධීකරණයේ හරහා මනිලොන් ඒ කියන්නේ නීති විරෝධී මුදල්ම මේවා මේ පැත්තට යනකොට මේක මුදල් විශුද්ධීකරණය, මේක ත්‍රස්තවාදී මූල්‍යකරණය. මේ අපි මේ මුදල් විශුද්ධීකරණයේදී හොයන්නේ එන්නේ කොහෙන්ද? ත්‍රස්තවාදී මූල්‍යකරණයේදී හොයන්නේ යන්නේ කොහාටද? මේ දෙක තමයි අපි ක්‍රියාත්මක බලන්න ඕන. බැංකුවක් විදිහට මුදල් විශුද්ධීකරණයේදී බලන්නේ කොහෙන්ද එන්නේ. ඒ කියන්නේ නීති විරෝධී ක්‍රියාවකින්ද මේක ජනනය වෙලා තියෙන්නේ. ත්‍රස්තවාදී මූල්‍යකරණයේදී අපි හොයන්නේ මේක යන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකටද, ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන කෙනෙකුටද, නැත්නම් ත්‍රස්තවාදියෙක්ගේ අතටද? පැහැදිලිද? මේ අද කියපු කතා කරපු ටික තේරුණාද? හොඳටම තේරුණානේ. ඕනනම් මුදල් විශුද්ධීකරණය කරන්නත් පුළුවන් වෙන ගානට තේරුණානේ නේ. ඕනනම් කරන්නත් පුළුවන්, ඕනනම් නවත්තන්නත් පුළුවන් නේ. කරන්න එපා, නවත්තන්න. එහෙමනම් අදට අපි නවත්තමු. ලබන සතියේ
සහ ඊගා ලබන සතිය අපි කතා කරමු මේකට ලංකාවේ තියෙන නීතිය සහ ජාත්‍යන්තරව මේකට අපි කොහොමද නීති සම්පාදනය කරලා තියෙන්නේ මේක වළක්වීම සඳහා. අද මුකුත් ප්‍රශ්න නැහෙනි. තව දුරටත් ඕගොල්ලොන්ට මේ කල්පනා වෙනවා නම් ප්‍රශ්න ලබන සතිය අහන්න. right.